මාසික පුරවැසි කතාව සඳහා පැමිණි ඔබ සියලු දෙනාම සමාජ හා සාමූහික කේන්ද්‍රය වෙනුවෙන් අපි ආදරයෙන් කරුණාවෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම මේ දේශනය කරන්නට අපේ ආරාධනාව ඉතාම කරුණාවෙන් බාර අරගෙන අපහායක් වන ආචාර්ය දයාන් ජයතිලක මහත්මයාණනි ඔබ අපේ ඉතාම ආදරයෙන් සාදරයෙන් සමාජ හා සාමූහික කේන්ද්‍රයට පිළිගන්නවා. ඒ වගේම ඔබගේ ආදර බිරිඳවත් අපි මේ අවස්ථාවේදී මේ ස්ථානයට පිළිගන්නවා. ආචාර්ය දයාන් ජයතිලක මේ මහතා මේ CSR ආයතනයේට අමුත්තෙක් නෙමෙයි. ඔහුගෙන් අපිට අහගන්නට පුළුවන් වෙයි කතාව අතරතුර. ඔහු ගරු තිස්ස බාලසූරිය පියතුමා මේ ස්ථානයේ කටයුතු කරන කාලයේ පටන්ම ඊටම ළඟින් ඇසුරු කරමින් දේශනවලට සහභාගී වෙමින් ඒ සමාජ හා සාමූහික කේන්ද්‍රයේ ඒ දැක්ම ඉදිරියට රැගෙන යන්නට දායක වුණායි කියන එක අපි මතක් කරන්නට කැමතියි. අපි මේ සම්බන්ධයෙන් එතුමාට මේ අවස්ථාවක් කරගන්නවා අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, CSR ආයතනයේ නැත්නම් සමාජ හා සාමූහික කේන්ද්‍රය පොදු යහපත වෙනුවෙන් විශේෂයෙන්ම සමාජයේ දුගී සහ අසරණ වූවන් වෙනුවෙන් පෙනී සිටින හඬක් නගන ආයතනයක්. අපේ දැක්ම තුල ආගම් ભેදයකින් තොරව, ಜಾති ભેදයකින් තොරව, ඒ වගේම උසස් පහත් ભેදයකින් තොරව පොදු යහපත සඳහා පුරවැසියාව මෙහෙවන කටයුත්තක නියැලෙන බව අපි මතක් කරන්නට කැමතියි. මේ සඳහා අපි එක අවස්ථාවක් කරගන්නේ මේ මාසිකව පවත්වන පුරවැසි කතිකා. විශේෂයෙන්ම පුරවැසියා කියන්නේ කවුද? පුරවැසියාගේ වගකීම් මොනවද? අයිතිවාසිකම් මොනවද? පුරවැසියා කොහොමද කටයුතු කරන්න ඕනේ කියන ඒ දැක්ම සාකච්ඡා කරන්න, ඒ සඳහා ඒ අනුව ක්‍රියා කරන්නට අපි උත්සාහ කරනවා. ඉතින් මේ මාසයේදී අපි තීරණය කළේ අපි කතිකාවක් පවත්වනවා නම් ඊටාම කාලීන මාතෘකාවක් ඔස්සේ මේ සූදානම් කළ යුතුයි කියලා. ඒ නිසා තමයි අපි මේ කතිකාව නම් කළේ පශ්චාත් කොරෝනා සමය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. මේ ගැන සාකච්ඡා කරද්දී අපිට කාවද මේකේ මුඛ්‍ය දේශනය සඳහා ආරාධනා කළ යුත්තේ කියන සාකච්ඡාවේදී අපේ මනසට ප්‍රථමයෙන්ම ආවේ ආචාර්ය දයාන් ජයතිලක මහත්මයා. අපි ඒ වෙලේම එතුමාව අපි සම්බන්ධ කරාගත්තම ඊටාම ආදරයෙන් සහ ඊටාම උනන්දුවෙන් අපිට දැනුම් දුන්නා එතුමා ලෑස්ති කියලා. ඉතින් අපි ඒ ගැන ස්තුතිවන්ත වෙමින් වැඩි වේලාවක් ගන්න නැතුව අපි මේ ස්ථානයේ මේ අවස්ථාව එතුමාගේ ඒ දේශනයට සූදානම් කරන්නට කැමැතියි. ඒ නිසා පැමිණ සිටින ඔබ සියලු දෙනාම අපි නැවතත් සමාජ සාමූහික කේන්ද්‍රය වෙනුවෙන් ආදරයෙන් සාදරයෙන් පිළිගනිමින් මේ මාසික පුරවැසි කතිකාවේ මේ අද පවත්වන ඒ මුඛ්‍ය දේශනයට අපි මේ අවස්ථාව කරගනිමින් ඒට මම ආරාධනා කරනවා අපේ ආරාධනාව ලැබ මේ පැමිණි ආචාර්ය දයාතිලක මහතාට අපව අමතන්නට කියලා. ඊට ප්‍රථමයෙන් මම චමීර මහත්මයාට ආරාධනා කරනවා ආචාර්ය දයාන් ජයතිලක මහතාව ඔබට හඳුන්වා දෙන්නට. ස්තුතියි.
මට විශේෂයෙන් ආචාර්ය දයන් ජයතිලක හඳුන්වා දීම අවශ්‍ය නැහැ. නමුත් ආචාර්ය දයන් ජයතිලක පිළිබඳ යමක් කියනවා නම් ඔහු කුමන දේශපාලන සංස්ථාවක් සමග කටයුතු කළා. කුමන රාජ්‍යතාන්ත්‍රික තනතුරක් කළා. තමන් දරන දේශපාලන දර්ශනය, තමන්ගේ දේශපාලන මතය, තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය වෙනුවෙන් ඍජුව පෙනී සිටියා. ඒ ඔහුගේ දේශපාලන භාවිතය තුළ ඌර්ව තුළ අපි දැක්ක දෙයක්. විශේෂයෙන්ම අධිකාරීවාදය, අත්නෝමතිකත්වය, ෆැසිස්ට් වාදයට එරෙහිව ආචාර්ය දයන් ජයතිලක හැමදාම පෙනී සිටියා. එනිසා එක්තරා විදියකට ඔහු මඟ පෙන්වන්නෙක් වුණා අදහස් වලින් මේ රටේ දේශපාලනය. අපි හැම විටම සූදානම් වෙලා හිටියා. අපි හැම විටම හොයන්න ගත්තා ආචාර්ය දයන් ජයතිලක සමාජය ගැන දක්වන ਵਿਚාරය පිළිබඳව. කොළඹ ටෙලිග්‍රාෆ් එක හොයාගෙන යන්නේම ආචාර්ය දයන් ජයතිලකගේ ලිපියක් තියෙනවාද කියන එක හොයන්නමයි. එනිසා ඔහු පිළිබඳව අපිට තිබෙන විශ්වාසය වන්නේ ඔහු හැම විටම අධිකාරීවාදයට විරුද්ධ වීම. ඔහු හැම විටම ෆැසිස්ට් වාදයට විරුද්ධ වීම. එය උතුරෙන් ආවත්, එය දකුණෙන් ආවත්, එය සිංහල නමින් ආවත්, එය දමිළ නමින් ආවත්, මුස්ලිම් නමින් ආවත් ආචාර්ය දයන් ජයතිලක ඊට එරෙහි වුණා. එනිසා මම හිතන්නේ මේ මොහොතේ අපිට ඉන්න මා කැමති අර ග්‍රාම්ස්කියානු අර්ථයෙන් කියනවා නම් ඓන්ද්‍රීය බුද්ධිමතෙකුගේ කාර්යභාරය ඉටු කරන්නේ ආචාර්ය දයන් ජයතිලක. එනිසා මම ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ දේශම සඳහා. ස්තුතියි චමීර. රොහාන් සිල්වා පියතුමා මට ඊමේල් එකකින් මේ ඇරයුම කළ අවස්ථාවේදී කිසි ලෙසකිනුත් එය බැහැර කිරීමට සහ එය නොපිළිගැනීමට මට මානසික හෝ සදාචාරාත්මක හැකියාවක් තිබුණේ නැහැ. මම මුලින් මේ ශාලාවෙම නෙමෙයි, නමුත් සමාජ හා සාමූහික කේන්ද්‍රයේ තිස්ස බාලසූරිය පියතුමා පවත්වපු වැඩසටහන් වල සහභාගී වුණේ ඇක්වයිනස් විද්‍යායතනයේ උසස් පෙළ ශිෂ්‍යයෙක් හැටියට. මම හිතන්නේ අවුරුද්ද 1974 හරි 75 හරි වෙන්න ඇති. ඒ මුල් කතිකාවන් ඒ සම්මන්ත්‍රණ මාලා දෙකක් පැවැත්වුවා. මම හිතන්නේ එකම අවුරුද්දේ. එකක් tea and liberation කියලා. තේ කර්මාන්තයේ රාජසතු කිරීම පිළිබඳව එකක්. අනික් එක බහුජාතික සමාගම් multinational corporation සම්බන්ධයෙන්. ඉතින් මගේ පෞද්ගලික සහ බුද්ධිමය ඉතිහාසයත් එක්ක බැඳිච්ච කේන්ද්‍රස්ථානය මේ කේන්ද්‍රස්ථානය. ඒ හන්දා කිසි අවස්ථාවකදී අරිමක් ලබනකොට බැහැයි කියන්න බැහැ. මට පේනවා මගේ ඉතිහාසයේ තව පොඩි කියලා කියන්නත් බෑ. මේ අවස්ථාවක් සනිටුවන් කරන සහෝදරයෙක් දශක ගණනාවකට පස්සේ මට හම්බුලා තියෙන මේ දැන් දොස්තර රිචඩ් පෙරේරා දැන් ඊටම ප්‍රකට අපේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය දොස්තර රිචඩ් පෙරේරා මම අපි තුන්දෙනාම පෙරදෙන විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයනකාවේ රැඩිකල් වාමාංශික දේශපාලනයේ එකට නියලුණා. මහින්ද දේශප්‍රිය රිචඩ් මට වඩා වැඩිම. නමුත් අපි තුන්දෙනාම එකට පෙරදෙන විශ්වවිද්‍යාලයේ 1976 වසරේ කටයුතු කරා. ඉතින් මම හරි සන්තෝෂෙන් තමයි මෙතනදී ඔබ හමුවේ පෙනී සිටින්නේ. දැන් මාතෘකාව පශ්චාත් COVID-19 සහ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය. පෙරවදනක් හැටියට ඔය පශ්චාත් COVID-19
කියන යෙදුම විචාරාත්මකව විමසීමකට ලක් කරන්න මම කැමතියි. හේතුව අද ලංකාවේ පාලක මතවාදයේ එක කැටපතක් තමයි මේ කොවිඩ් සම්බන්ධයෙන් රාජ්‍යවාදී නැත්නම් රාජ්‍යමය කතිකාව. දැන් මේ පාලක පැලැන්තියට නැත්නම් පාලක මතවාදයට එක්තරා ස්වරූපයක් තියෙනවා. ඒ ස්වරූපය තමයි සාපේක්ෂක ජයග්‍රහණයන් නිරපේක්ෂ ජයග්‍රහණයන් හැටියට හුවා දැක්වීම. දැන් අපි දන්නවා LTT සංවිධානයට එරෙහිව යුද්ධය මහා ජයග්‍රහණයකින් කෙලවෙච්ච යුද්ධයක්. ඒ යුද්ධයට මම සහයෝගය දුන්නා. නමුත් පාලක මතවාදය අද දක්වායි කියන්නේ මේ මාස කීපයකට උඩදී පවා රූපවාහිනී නාලිකාවල ඒක අර්ථකථනය කරන්නේ ලෝකේ ත්‍රස්තවාදය පරාජය කරපු එකම රට එකම හමුදාව. සමහර අවස්ථාවලදී එහෙම කියනවා. ඒ නිසා කොරෝනාව පරාජය කරන්න අපි හමුදාව කේන්ද්‍රීය වැඩසටහනක් ගෙනියනවා කියන එක තමයි කියන්න හදන්නේ. තව අවස්ථාවකදී කියනවා ත්‍රස්තවාදය පළමුවෙන්ම පරාජය කරපු රට කියලා. තවත් අවස්ථාවලදී කියනවා 21 වෙනි සියවසේ ත්‍රස්තවාදය පරාජය කරපු රට කියලා. ওই තුනම බොරු. ලෝකේ පළවෙනි වතාවට ත්‍රස්තවාදයේ මිලිටරි වශයෙන් පරාජය කරපු රට ලංකාව නෙමෙයි. 21 වෙනි සියවසේ ත්‍රස්තවාදයේ පරාජය කරපු පළමු රට ලංකාව නෙමෙයි. කොහොමදත් ත්‍රස්තවාදයේ පරාජය කරපු එකම රට ලංකාවක් නෙමෙයි. දැන් අපි ත්‍රස්තවාදයේ පරාජය කරන්න අවුරුදු කීපයකට පෙර මුළු ලෝකෙම දන්න දෙයක් සිද්ධ වුණා. ව්ලාඩිමිර් පුටින්ගේ නායකත්වයේ යටතේ රුසියානු හමුදාව දීර්ඝ කාලයක් තිස්සේ පැවති මරාගෙන මරණ බෝම්බකරුවන්ගෙන් ගහන වූ චෙචෙන් ත්‍රස්තවාදය සහ මුලින්ම පරාජය කරලා එතන ඡන්දෙකුත් තියලා ස්වායත්ත පාලනයකුත් පිහිටුවලා රුසියානු හමුදාවත් අස් කරගන්නමින් හිටියේ 2009 වෙනකොට. ඒකත් සිද්ධ වුණේ 21 වෙනි සියවසේ. ඇංගෝලාවේ 1970 ගණන් වල ඉඳන් ආරම්භ වෙච්ච ත්‍රස්තවාදයක්. ඒකට ඇමරිකාව, දකුණු අප්‍රිකාව, චීනය සහයෝගය දුන්නා ඒ ත්‍රස්තවාදයට. ඒක පරාජය කරත් අපිට කලින් ඒත් 21 වෙනි සියවසේ. දැන් කොරෝනාව සම්බන්ධයෙන් උත් ඕකයි තත්ත්වය. ලංකා ආණ්ඩුව ලක් රජයේ ජනාධිපතිතුමා යටතේ කොච්චර ප්‍රමාදව මේකට ප්‍රතිචාර දක්වුවත් සාපේක්ෂක සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. ඒ මොකද්ද ඒ සාර්ථකත්වය? දකුණු ආසියා කලාපේ රටවල් ගත් පිට කොරෝනාව හමුවේ වඩාත්ම හොඳ වාර්තාව තියෙන්නේ ලංකාවට. ඒක අපි පිළිගන්න ඕනේ. ඒක ජයග්‍රහණයක්. නමුත් ඒක සාපේක්ෂක ජයග්‍රහණයක්. ඒක නිරපේක්ෂ ජයග්‍රහණයක් බවට පත් කර ගැනීම මේ පාලක මතවාදයේ අංගෝපාංගයක්. ලෝකයේ බියගැන් වූ කොරෝනාව පරාජය කළ රාජ්‍ය නායකයන් ඉනි. අන්න ඔහොම තමයි ඒ අතිශයෝක්තිය සහ වන්දනාමානය කරා ගෙනියන්නේ සැබෑ සාපේක්ෂක සහ පැසසිය යුතු ජයග්‍රහණය. එනිසා කරුණා කරලා කවුරුත් හිතාගන්න එපා මේක පශ්චාත් කොරෝනා සමයක් හෝ පශ්චාත් කොරෝනා සමය අත ළඟ තියෙනවා කියන. ඒක මගේ පළවෙනි කාරණාව. ඒක ඕන පෙරවදනක් ඇටියට සලකන්න පුළුවන්. දැන් චමීර මතක් කරා නොම් චොම්ස්කි වගේ අතවසම නොම් චොම්ස්කි කියලා කියන්නේ ලෝකේ public intellectuals නැත්නම් ප්‍රසිද්ධ බුද්ධිමතුන් අතරින් වඩාත්ම කීර්තිමත් පුද්ගලයා. නොම් චොම්ස්කි කිව්වා අපි දැන් ජීවත් වෙන්නේ මානව ඉතිහාසයේ වඩාත්ම භයානක මොහොතේදී කියලා කියන්න පුළුවන් කියලා. ඒ කොරෝනා සම්බන්ධයෙන් පමණක් නෙමෙයි කිව්වේ. ඔහු ඒක කිව්වේ ජනාධිපති ට්‍රම්ප්
දිනයිද පරදීද කියන ප්‍රශ්න සම්බන්ධයෙන්. නොම් චොම්ස්කි කිව්වා මේ නොවැම්බරේ ඇමරිකානු ජනතාව ඡන්දය පාවිච්චි කරන ආකාරය අනුව පෘථිවි ගෝලයේ සංවිධිත මානව සංහතියේ පැවැත්ම තීන්දුව වෙයි කියලා. ඒකට හේතුව කොරෝනා වලට වඩා භයානක වන පරිසර ගැටලුව පිළිබඳව පරිසර අර්බුදය පිළිබඳව ප්‍රශ්නයේදී එහෙම දෙයක් නැහැයි කියලා ලෝකයේ ප්‍රබලම රටේ දැනට ඉන්න නායකයා කියන නිසා. ලංකාව සම්බන්ධයෙන් නුත් මං හිතන්නේ අපි ඒ වගේ මන්සන්දියකට අවිල්ලා. 1948න් පස්සේ ලංකා දේශපාලන ඉතිහාසයේ සහ ලංකාවේ ජීවත් වන පුරවැසියන්ගේ දෛවය සම්බන්ධයෙන් වඩාත්ම භයානක මොහොතකට අපි ඇවිල්ලා තියෙනවා. ඒක භයානක වන්නේ අපි ඇමරිකානු ජනතාව නොවැම්බරේ ඡන්ද දෙනවා වගේ අපි මේ අවස්ථාවේදී අපට තියෙන ස්වයං තීරණ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී ස්වයං තීරණ අයිතිය පාවිච්චි කරන ආකාරය අනුව අපේ සහ අනාගත පරම්පරාවල දෛවය තීන්දුව වන නිසා සහ ඒ දෛවය ඊටාම දරුණු එකක් වන්නට පුළුවන්කම තියෙන නිසා. නමුත් අඩුම තරමෙන් අපට අවස්ථාවක් තියෙනවා ඒ සම්බන්ධයෙන් යමක් කරන්න. දැන් මම මේ කියන්නේ කාටද කතරේ ගහන්න කියන ප්‍රශ්න නෙමෙයි. මට නම් මගේ ඒ පිළිබඳව මගේ රුචිකත්වයන් අරුචිකත්වයන් තියෙනවා. නමුත් මම මෙතන කතා කරන්නේ කුමන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට හෝ බලවේගයකට ඡන්දය දිය යුතුද නැද්ද කියන එක ගැන නෙමෙයි. මම කතා කරන්නේ අද සමාජයේ තියෙන සමාජයට මුදවා හරලා තියෙන ඊ타ත්ම විෂකුරු තර්ක සටන් පාට සහ වැඩ සටහන් ගැන. ඒ සටන් පාට ඒ තේමා සටන් පාට ප්‍රතික්ෂේප කළා ඕනෙක් කෙනෙක්ට ඡන්ද දුන්නත් එච්චර හානියක් වෙන්නේ නැහැ. නමුත් ඒ තේමා සටන් පාට ආධිපත්‍යධාරී තේමා සටන් පාට හරියන විදියට ඡන්දෙ දුන්නොත් අත් වශයෙන්ම කවදා කුමන තත්වයක් යටතේ කුමන ආකාරයකට අපට මේ අර්බුදයෙන් එළියට එන්න පුළුවන් වේවිද කියලා අපට කියන්න බෑ. මොකද්ද මේ ප්‍රධාන සටන් පාඨය? ප්‍රජාතන්ත්‍රවාදයට කෙලින්ම බලපාන ඒ ප්‍රධාන සටන් පාඨය මොකක්ද? ඒ සටන් පාඨය තමයි අධීන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා තුනෙන් දෙකේ ඡන්ද බලයක් ආණ්ඩු පක්ෂයට දෙන්නේ කියලා. දැන් පසුගිය නොවැම්බරේ සජිත් ප්‍රේමදාස මහතා යම් කිසි විදිහකට ජයග්‍රහණය කරන්නම් ඔහුත් මේ වගේ දෙයක් මේ අවස්ථාවේදී කිව්වනම් මම මෙතන හිටගෙන ඒකට විරුද්ධ වෙනවා. ඒකට විරුද්ධ වෙන්නේ මම ඔහුට විරුද්ධ වන්ද නෙමෙයි. අත් වශයෙන් මම සාපේක්ෂක වශයෙන් පක්ෂයි. නමුත් කිසිම පාලක පක්ෂයකට තුනෙන් දෙකේ ඡන්ද බලයක් ලබා නොදිය යුතු නිසා මහමැතිවරණයකදී. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තුනෙන් දෙකේ ඡන්දයක් නැත්නම් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් කියන එක නයිසර්ගික වශයෙන් ආවේනික වශයෙන් විෂකුරු දෙයක් කියලා. පාලක පක්ෂයකට පුළුවන් නම් අනිත් පක්ෂත් එක්ක සාකච්ඡා කරලා තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් යම්කිසි නිශ්චිත ප්‍රශ්නයකට හදාගන්න ඒකේ අතිවරදක් නැහැ. හේතුව ගනුදෙනුවක් එතන තියෙනවා. සාකච්ඡාවක් තියෙනවා. එහෙම තමයි 19 වෙනි සංශෝධනය ගෙනාවේ. දැන් මට ලොකු සැකයක් ඇති වෙනවා ඇයි මිනිස්සු බොරු කියන්නේ කියලා. කියන්න යමක් තියෙනවා නම් අත්තක් කියලා ඡන්ද ඉල්ලන එකයි තියෙන්නේ. මොකටද බොරු කියන්නේ? ඇයි ජනතාවගේ ඇස් වලට වැලි ගහන්නේ?
මොකද්ද මේ පිටිපස්ස තියෙන්නේ? එහෙම නැත්නම් අත්ත කියන්න පුළුවන් නේ. දැන් මේ 19 වෙනි සංශෝධනය ගෙනාවේ කවුරුත් 3/2 ඡන්දයක් මැතිවරණයකදී ලබාගෙනද? නැහැ. 19 වෙනි සංශෝධනයට අවශ්‍ය 3/2 ලැබුණේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සාකච්ඡාවක් තුලින්. අද පාලක පක්ෂයේ රියර් ඇඩ්මිරල් සරත් වීරසේකර අරුණු විට අනිත් හැම දෙනාම මේ 19 වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දෙ දුන්නා. ඒක මට හොඳට මතකයි. හේතුව අපි මගේ බිරිඳයි මමයි වෙන ඥාති සහෝදරියෙකුත් එක්ක ඉස්පිරිතාලේ හිටියේ ඒ අවස්ථාවේදී එයාගේ ප්‍රශ්නයක් උඩ මම විමල් වීරවන්තට ටෙලිෆෝන් කරා. ඒ ඉස්පිරිතාලේ නම් 19 වෙනි සංශෝධනයේ පිළිබඳව ඡන්ද ගන්න ඕන්න මෙන්න තියෙද්දි ඒ එදාම එල්ලයි යම් දේවල් සාකච්ඡා කරා. ඒතකොට මං කිව්වා දැන් ඇයි ඒකට ඊට දුන්නේ නෑ මෙතන බලතෝරණ යනවා ඉන් එහාට අපිට තල්ලු කරන්න බෑ. ඒ වගේ සාකච්ඡාවක් තිබුණේ. ඉතින් මේ හැමෝම සවිඥානිකව ඡන්දෙ දුන්නා 19 වෙනි සංශෝධනයට සරත් වීරසේකර ඇඩ්මිරල්තුමා අරුණු විට. ඔහු හරි කියලා මං කියන්නේ මං හිතන්නේ එතුමා තමාගේ ඒ මතවාදය අනුව ඡන්දෙ දුන්නේ නැහැ. ඒකට විරුද්ධව ඡන්දෙ දුන්නා. නමුත් අනිත් හැමෝම මහින්ද රාජපක්ෂ කඳවුරේ සියලු දෙනා දීර්ඝ සාකච්ඡාවක යෙදিলা මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ 19 වෙනි සංශෝධනයේ ඡන්දෙ දුන්නා. එහෙමනම් 19 වෙනි සංශෝධනය වෙනස් කරන්න ඕනේ නම් හරි ඉවත් කරගන්න ඕනේ නම් මොකටද මේ ඡන්දේ පාර්ලිමේන්තු ඡන්දේ 3/2ක් ඉල්ලන්නේ? හම්බුනේ ඡන්දයක් අරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා අනිත් පක්ෂත් එක්ක කතා කරලා අර 19 වෙනි සංශෝධනය ආපු විදිහටම ඒක වෙනස් කරගන්න. දැන් ඕක මං කියන්නේ මගේ බුද්ධි මහිමයක් අඩුව නෙමෙයි. නමුත් අපිට සාමාන්‍යයෙන් ඕක හිතෙන්නේ නැහැ නේද? දැන් බලන්න ආධිපත්‍යධාරී මතවාදයේ ක්‍රියාත්මක වෙන ආකාරය. කවුරුත් ඕක කියන්නේ නැහැ. 19 කටු ගන්න හරි වෙනස් කරන්න හරි මොකටද මේ මහමැතිවරණයේ 3/2ක්? ඒක ආවේ 3/2ක් නැතුව නම් මැතිවරණයකදී ඔක්කොමල සාකච්ඡා කරලා නම් ඉතින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කරා වගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පුළුවන් ඡන්දෙන් පස්සේ වාඩි වෙලා ඔක්කොමල එක්කව කරගෙන බලන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ අවශ්‍ය වෙනස්කම් කරගන්න. ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඇයි එහෙම කියන්නේ නැත්තේ? ඇයි ඒක වහං කරන්නේ? තමු ඔක්කොමල එකට ඡන්දෙ දුන්නේ ඇයි? 19 වෙනි සංශෝධනය ආවේ කොහොමද? 19 වෙනි සංශෝධනයේ හදාගන්න ඕන දේවල් නැතුව නෙමෙයි. නමුත් මේ මොකටද මේ ලොකු ගාලගෝට්ටියක්? එක පැත්තකින් කියනවා 19 වෙනි සංශෝධනය හන්දා අගමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි එකට වැඩ කරන්න බැරි වුණා. මේ වගේ තත්ත්වයක් වෙනස් කරන්න නම් අපි 19 වෙනි සංශෝධනය කටු ගන්න ඕන. දැන් ඒකත් බොරුවන්නේ. දැන් ඔය අගමැතිතුමා අත වශයෙන්ම ගරු රනිල් වික්‍රමසිංහ මහතා 19 වෙනි සංශෝධනයේ නැතුව ඉන්න කාලේ 2001 අගමැති වුණාම 2003 ඉවර වෙනකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ඔහුව අයින් කරා. ඇයි අයින් කරේ? ඇයි ගැටුනේ? 19 වෙනි සංශෝධනයක් අන්දද? නැහැ. ඒ ගැටුනේ ඒ අවස්ථාවේදී සහ මේ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ වික්‍රමසිංහ මහතාගේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය සහ LTT සම්බන්ධයෙන් ඒ කාලේ තිබිච්ච ප්‍රතිපත්තිය ප්‍රධාන ජාතික ප්‍රවාහයකට දරා ගන්න බැරි අන්තවාදී මතයක් වෙච්ච හන්දා. ඒක හන්දා ජනාධිපතිනිය මැදිහත් වෙලා ඒක වෙනස් කරා. ඒක මේ 19 වෙනි සංශෝධනයේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක බොරුවක්. දැන් 19 වෙනි සංශෝධනය ඔය කියන විදිහට වෙනස් කරොත් මොනව වෙයිද? 19 වෙනි සංශෝධනය කියන විදිහට පෙරලගත්තොත් මහින්ද දේශප්‍රිය වගේ කෙනෙක් ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් නම් වෙන්නේ නැහැ. මැතිවරණ කොමිසමේ සභාපති වෙන්නෙත් නැහැ. මං කියන්නේ අපිත් එක්ක විශ්වවිද්‍යාලේ හිටපු හන්ද නෙවෙයි. මං කියන්නේ ඒ වගේ එඩිටර්
ස්වාධීන මතධාරී කොන්දක් කැලින් තියාගෙන රාජ්‍ය පාලකයන්ට ආපහු කතා කරන්න පුළුවන් කවුරු හරි පත් වෙන්නේ නැහැ. 19 වෙනි සංශෝධනය ආවේ අපේ ලංකාවේ දේශපාලනයේ තිබිච්ච අපේ එක අන්තයකින් ඉඳන් තව අන්තයකට පැද්දීමේ ගතිකය නිසා. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයේ තිබුණා. ඒ පාර්ලිමේන්තු ක්‍රමයේ තිබුණු දුර්වලකම් හන්දා ජයජාවර්ධන මහතා 1966 ඉඳන් කිව්වා විධායක ජනාධිපති ක්‍රමයක් ඕනේ කියලා. විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවා 1978. නමුත් ඒ විධායක ජනාධිපති ක්‍රමේ බලය වුමනවට වඩා සංකේන්ද්‍රගත වෙලා තිබුණා. ඒ සංකේන්ද්‍රගත වීම තරමක් හෝ වෙනස් වුණේ බාහිර මැදිහත් වීමකින් සහ අභ්‍යන්තර සිවිල් යුද්ධකින් ඇති වූ තත්ත්ව නිසා 13 වෙනි සංශෝධනය ගෙනාපුවාම. ඒකෙන් බලය කේන්ද්‍රය සහ පරිවාරය අතර යම්කිසි විදියකට බෙදීමක් සිද්ධ වුණා. හොඳ අතකට. එහෙම නුනනම් 13 වෙනි සංශෝධනය ගෙනාවේ නැත්තම් 1978 ව්‍යවස්ථාවේ යටතේ විධායක ජනාධිපති ක්‍රමයක් ඇති වුණා. දේශපාලන විද්‍යාඥයෙක් හැටියට මම හැමදාමත් ඒකට සහයෝගය දුන්න සහ දෙනවා. හේතුව ඇමරිකා එක්සත් ජනපදයේ කියුබාවේ හැමදාම තියෙන විධායක ජනාධිපති ක්‍රම. නමුත් වුවමනාවට වඩා සංකේන්ද්‍රගත වෙච්ච විධායක ජනාධිපති ක්‍රමයක් තිබුණේ. ප්‍රංශේ නැති සංකේන්ද්‍රගත වීමක් තිබුණා. ඇමරිකාවේ කොහොමඩත් නැති සංකේන්ද්‍රගත වීමක් තිබුණා. බලය සංකේන්ද්‍රගත වීමක් මේ විධායක ජනාධිපති ක්‍රමය තුල. ඒකට ප්‍රතිචාර වශයෙන් ආපහු තව අන්තයකට ගියා. වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට ආපහු යන්න ඕන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා විධායක ජනාධිපති වෙන්න දෙතරයක් විතර බලලා හරියන්නේ නැතිකොට අර මිදි ඇඹුල් වැඩි කියුවා වගේ ඊළඟට මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා සම්පූර්ණ බලය පාර්ලිමේන්තුවට ආපහු මාරු කරන්න උත්සාහ දරුවා. ඒ කියන්නේ 78ට කලින් තිබිච්ච තත්ත්වය. ඒකත් උබනවට වඩා ඒක අනිත් අන්තෙට මේ ඔන්චිල්ලාව පැද්දීම. එතනදී මේ දෙකට මැද තැනකට ආවා සුප්‍රීම උසාවිය සහ පාර්ලිමේන්තුව. සුප්‍රීම උසාවිය පෙන්නුවා ඕක කරන්න නම් ජනමත විචාරණයකට යන්න වෙනවා කියලා. ඒකට බය වුණා එවකට අගමැතිතුමා. ඒගොල්ලෝ පිළිගත්තා. හරි එහෙනම් ඒ කෑලි ටික අපි අයින් කරමු. අයින් කරලා පාර්ලිමේන්තුවේ 3/2කින් විතරක් කරගන්න පුළුවන් දේවල් දැනට කරමු කියලා ඒක සම්මත වෙච්ච අවස්ථාවේ 19 වෙනි සංශෝධනය අගමැතිතුමාගේ කතාව ආපහු බලන්න. එතුමා කිව්වා මේක පළවෙනි පියවර විතරයි අපි අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේක පෙරලලා දානවා. ඉතින් ඒ එක අන්තයක් නව ලිබරල් වාදී අන්තය. දැන් මේ උදවිය අනික් අන්තේ ඉන්නේ. ඇයි? මහා කැරල්ලක් දකුණේ සිද්ධ වුණාට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ කැරල්ල මැඩපවත්වලා නමුත් ප්‍රතිසංස්කරණශීලී විසඳුමකට ආවා තරුණ කොමිෂන් සභාව හරහා. ඒ තරුණ කොමිෂන් සභාවේ පෙන්ලා දුන්නා කැරල්ලට එක හේතුවක් උනේ රාජ්‍ය පාලනය සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහී වීම. ඒක සිද්ධ වුණේ රාජ්‍ය තන්ත්‍රය, නිලබල තන්ත්‍රය, the state apparatus, the bureaucracy 1972 ජනරජ ව්‍යවස්ථාවේ යටතේ විශාල පරිවර්තනයට ලක් වුණා. ඒක නරකාකාරී පරිවර්තනයක්. 1947 ඉඳන් තිබුණා ස්වාධීන මහජන සේවා කොමිෂන් සභාව, the Independent Public Services Commission. නිලධාරි තන්ත්‍රය ස්වාධීනයි. කවුරු ආවත් කවුරු නාවත්. ඒක 72 ජනරජ ව්‍යවස්ථාවෙන් සම්පූර්ණ වෙනස් කරලා දේශපාලන අධිකාරයට යටපත් කරා. ඒ නිසා මේක ආපහු ස්වාධීන කරන්න ඕන කියලා මතවාදයක් රාජ්‍යාන්තර පාලකයෝ අතරම ඒ ප්‍රේමදාස ජනපතිතුමාගේ කාලේ මතු වුණා. ඕක කරගන්න උත්සාහයක් දරුවා කරු ජාසූරි මහත්මයා ප්‍රධාන වශයෙන්ම 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඒ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අකමැති වෙච්ච බලවේග මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඒ දෙවනි වාරේ 18 වෙනි සංශෝධනය ගෙනල්ලා ආයත් මේක සංකේන්ද්‍රගත කරා. අර ජයජාවර්ධනගේ කාලේ වාගේ. ඒක කරත් වර්ධි ආකාරයකට. දැන් වෙනසුවෙලාව නිකරාගුවව ඒ වගේ රටවල් වල ඒ විදිහට විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කරලා තියෙනවා. රුසියාව ඊයේ පෙරේද. නමුත් ඒ කරේ සාධාරණ ජනමත විචාරණයකින්.
18 වෙනි සංශෝධනය ගෙනාවේ එහෙම දෙයකින් නෙමෙයි. ඉතින් ඒක ආපෝ සංකේන්ද්‍රගත වුණා. යහපාලනය යටතේ ආපෝ පැද්දුන අර පැත්තට. මේ විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කරන්න ඕනේ කියලා. මැද තැනකට ආවේ 19 වෙනි සංශෝධනය. දැන් 19 වෙනි සංශෝධනයේ යම් දේවල් තියෙනවා හදාගන්න. ඒක හදාගන්න 3-2 ඡන්දයක් ඕනේ මහමැතිවරණයකදී. ඒක හදාගන්න පාර්ලිමේන්තුව පත් වුණාට පස්සේ හැමෝම එක්කව කරලා කියනවා දැන් බලන්නකෝ දැන් මේක හරි නෑනේ මේක මුණා මෙහෙ වෙනවනේ ඔයාලටත් තේරෙනවනේ මේක කියලා ඔක්කොම එක්කව කරගෙන සංවාදයකින් සම්මුතිවාදී විදියකට 19 වෙනි සංශෝධනයේ යම් පිළිසකර කිරීම නැත්නම් ඇඩ්ජස්ට්මන්ට්ස් කියලා කියන්නේ කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් බව නොතේරෙන පිරිසක් නෙමෙයි මේ පාලක පිරිස. නොතේරෙන පිරිසක් නෙමෙයි. අනික් එක මම මතු කරන්න ඕනේ මහින්ද රාජපක්ෂ පුනරාගමනයේ ඒකේ මූලෝපාය හැදීමේ සහ මතවාදී පෙරටු කටයුත්ත කරපු පුද්ගලයෙක් හැටියට මම මතක් කරලා දෙන්න ඕන ඒ කාලේ 19 වෙනි සංශෝධනය ගැන ඕක නෙමෙයි කිව්වේ. ඒක තමයි ඔක්කොමලා ඡන්දෙ දුන්නේ. මොකටද ඡන්දෙ දුන්නේ? ඡන්දෙ දුන්නේ හරි. ආපහු ඉල්ලන්න බෑ. මේගොල්ලෝ මේකදී මේ තුන්වෙනි වාරයක් ඉල්ලන්න බෑයි කියලා තියෙනවා. නමුත් දැන් බලය වැඩිතරයක් මාරු වෙන්නේ අගමැති තනතුරට. ඒ හන්දා මහින්ද මහතා අගමැති කරමු කියන සටන් පාඩේ තමයි ඉදිරිපත් උනේ. ඉතින් දැන් මහින්ද මහතා අගමැති. මොකද්ද ප්‍රශ්නේ? දැන් මේ කියන්නේ ජනාධිපති එක පක්ෂයකින් අනිත් එක්කෙනා තව පක්ෂයකින් වුණොත් මොනවද වෙන්නේ? දක්කණේද වෙච්ච දැන් ඒක එදානේ දැන් එහෙම තත්ත්වයක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් පාලකයෝ බලාපොරොත්තු වෙන්නේ පාලක පක්ෂේ දිනයි කියලා. එහෙම දින නැහැයි කියලා බයක් තියෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් පිළිගන්න වෙනවා. බයයි කියලා මේ සජිත්තරයි කවුරුරි සජිත් තමයි ඉන්නේ දිනයි කියලා. එහෙම බයක් නැත්තම් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? හේතුව මහින්ද පුනරාගමන සටනේ ඒකේ ප්‍රධාන කාරණා වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා බලගත්තු අගමැතිවරයෙක් බවට පත් වුණාම ඔහුගේ අදහස් ක්‍රියාත්මක කිරීම සඳහා ඊටාම හොඳ දක්ෂ කළමනාකාරයෙක් වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කටයුතු කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට මොකක්ද උනේ අද වෙනකොට? දැන් 19 වෙනි සංශෝධනයේ පෙරළුවොත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නම් අගමැති එතකොට තමුන්ගේ ගෙල සිඳා ගන්නවා. ඒ බලය ඔක්කොම මාරු කරනවානේ ජනාධිපතිට. ඉතින් ඒකත් කවුරුත් අහන්නේ. දැන් එදා ඡන්ද සටන් කරේ ඔබතුමාව අගමැති කරනවා. ඇයි අගමැතිකම තමයි දැන් ජනාධිපතිකමටත් වැඩිය වටින්නේ. එහෙම නැත්නම් අඩුතරමෙන් සම මට්ටමෙන් තියෙන්නේ කියලා. ඉතින් දැන් මොකටද ඒක සම්පූර්ණයෙන්ම උඩුකුරු යටිකුරු කරලා ඉල්ලන්නේ 3-2 ඡන්දයක් 19 සම්පූර්ණයෙන් කටු ගාලා ජනාධිපතිතුමාගේ හස්තය ශක්තිමත් කරන්න. ඒකට උත්තරේ රහසක් නෙමෙයි. නමුත් ප්‍රසිද්ධිය තියෙන දේ පවා සමහර වෙලාවට අපි දකින්නේ නැහැ. ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. ඔබ සියලු දෙනාට මතක ඇති පෞගිය මාස කිහිපය තුලදී මේ ඡන්දය දින නියම කරන්න කලින් සමාජ ජනමාධ්‍යවල සුනාමියක් වගේ කෘත්‍රිම වශයෙන් මතු කරලා තිබුණා එක්තරා අදහසක්. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදය? මොකටද මේ පාර්ලිමේන්තුව? මොකටද පාර්ලිමේන්තු ඡන්දයක්? දැන් මේ හොඳට තියෙන්නේ. ලෝකෙම බිය ගැන්වූ කොරෝනාව මර්ධනය කරපු මේ ක්‍රමවේදය ජනාධිපතිතුමා හමුදාව නිලධාරීන් ඒගොල්ලන්ට රට පාලනය කරන්න දෙන්න. ඕක කිව්වනේ මේ අපේ අතුරෙලි රතන ස්වාමීන් වහන්සේ කිව්වා. නමුත් ඊට වඩා භයානකව 2018 දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දින අවස්ථාවේදී කෙලින්ම හිට්ලර් වගේ වෙන්න කියලා කියපු ගරුතර ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් ඊටාම ප්‍රබල උපදේශක මණ්ඩලයක ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ටෙලිවිෂන් එකේ අපි හැමෝටම පේන්න
ඒ කතාවම ආපහු කිව්වා හිට්ලර් කතාව නෙමෙයි. මේ අවුරුදු 3ක් විතර පාලන බලයේ ඉන්න මේ පාර්ලිමේන්තුවක් ඕනේ මේ විදිය හොඳයි. ඔබතුමයි මේ කාර්ය සාධන බල මණ්ඩලයි රට පාලනය කරන්න කියලා කිව්වා. අන්න ඕක තමයි සැබෑ න්‍යාය පත්‍රය. සැබෑ මතවාදය. සැබෑ ව්‍යාපෘතිය. මොනවද මේ කාර්ය සාධන මණ්ඩල? ඔය එක කාර්ය සාධන මණ්ඩලයකවත් තමුන්ගේම වූ අගමැතිතුමා නැහැ. කොරෝනා එකත් නැහැ. මොකද්ද සදාචාරශීලී සමාජයක් සදා තියෙන කාර්ය සාධන මණ්ඩලෙත් නැහැ. නැගෙනහිර පළාතේ උරුමය ගැන කාර්ය සාධන මණ්ඩලෙත් නැහැ. ජනාධිපති කාර්ය සාධන මණ්ඩලවල ඒක තමයි අලුත් ව්‍යුහය. දැන් ඒ වැඩේ හරි ගියේ නැත්තේ ඒ 19 වෙනි සංශෝධනය නිසා එක්තරා දුරකට මැතිවරණ කොමිසමයි ශ්‍රේෂ්ඨාධිකරණයයි එක්කහුවෙලා කොහොම හරි අපිට මේ අවකාශය නිර්මාණය කරලා දුන්නා මේ ඡන්දේ පවත්වා ගන්න. දැන් අරමතවාදය මේ ව්‍යාපෘතිය දැන් හැංගිලා ඒගොල්ලෝ බලන්නේ ඒ ව්‍යාපෘතිය කොහොමද ක්‍රියාත්මක කරන්නේ. දැන් මේ ඡන්දයක් දුන්නාම පාර්ලිමේන්තුව අසට එනවා මේගොල්ලෝ ඔක්කොම මේ බලවේගය. අර ව්‍යුහය තවදුරටත් ක්‍රියාත්මක කරන්න නම් දැන් මේ පාර්ලිමේන්තු ඡන්දෙකුත් තියෙනවා. මම දන්නේ නැහැ ඉතින් කොරෝනා කියලා ඒකත් කැන්සල් කරයිද කියලා. නමුත් පාර්ලිමේන්තුව කොහොමද අර ජෝර්ජ් ෆ්ලොයිඩ්ට වෙච්ච වැඩේ අර ඩෙරික් ෂෝවෙන් දණිය බෙල්ලේ දාගෙන හිටියේ හුස්ම යනකම් අන්න එහෙම මේ පත් වෙන්න යන පාර්ලිමේන්තුවේ බෙල්ලට තියාගන්න දණියක් වගේ තමයි එක පැත්තකින් මේ කාර්ය සාධන මණ්ඩල අනිත් පැත්තෙන් මේ දැන් කරන ඉල්ලීම සහ සටන් පාඨය තුනෙන් දෙකක් දෙන්න 19යි 13යි පෙරලන. ඒ ඔක්කොම වුණාම මොකද්ද ඉතුරු වෙන්නේ? ජයාජාවදන මහත්තයාගේ කාලෙත් නොතිබුණු විදිහේ බල සංකේන්ද්‍රගත කිරීමක් ජනාධිපතිවරයා අර පරණ රජ්ජුරුව වගේ වෙනවා. දැන් ඒකට කැමති කට්ටියක් ඉන්නවා ඇති. හේතුව ඒගොල්ලන්ගේ මතවාද දෙන්න මේ වෙන්නේ. වුමනා කරලා තිබුණේ ඉපරණි ඒ සමාජයේ එක පැත්තකින් රජ්ජුරුව එතකොට යම්කිසි ආගමික පූජකවරු ස්තරයක් ඒ රජතුමා වටා ඉන්නවා. එතකොට හමුදාව තියෙනවා. හැබැයි ඔය ආකෘතිය තමයි අධිරාජ්‍යවාදය පරද්දන්න බැරි වෙච්ච ආකෘතිය. දැන් ඒකත් බොරුවන්නේ. අපිව කවදාවත් යට කරේ නැහැ. ලෝකේ දීර්ඝතම යටත්විත්වාදී ඉතිහාසය අවුරුදු 450ක් 1505 ඉඳන් 1948 වෙනකන් තියෙන්නේ මේ දිවයිනේ යම් යම් පළාත්වල. ලෝකේ අධිරාජ්‍යවාදීන් තුන්ගොල්ලකට යට වුණා. ඇයි? අපේ දීනත්වයන් දන්නේ මේ හොඳට සටන් කරා. නමුත් ඒ බල ව්‍යුහය අධිරාජ්‍යවාදයට ඔරොත්තු දෙන්න බැරි බල ව්‍යුහයක්. දැන් අධිරාජ්‍ය විරෝධයේ නාමයෙන් ජාතික ස්වෛරීත්වයේ නාමයෙන් මේ ආපහු ගේන්න හදන්නේ ජාතික ස්වෛරීත්වය ආරක්ෂා කරන්න බැරි වෙච්ච ජාතික ඒකාග්‍රතාවය ආරක්ෂා කරන්න බැරි වෙච්ච යටත්විතවාදයට මුහුණ දෙන්න බැරි වෙච්ච බල ව්‍යුහය. ඒක ගැනත් කවුරුත් කියන්නේ නැහැ මොකද. 19යි 13යි නැත්තම් අන්න ඒ වගේ බල ව්‍යුහයක් තමයි වෙන්නේ. ඔබ දන්නවා ඇති අරිස්ටෝටල් කිව්වා රාජ්‍ය ක්‍රමයන් ඔහු පෞර රාජ්‍යයන් 127ක් ගැන අධ්‍යයනය කළා ඊළඟට ඒවා වර්ගීකරණය කරා. ඉතින් රාජ්‍ය ක්‍රමයන් තුනක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. එතකොට ඔලිගාර්කිය නැත්නම් කතිපයාධිකාරය තියෙනවා. අන්තිමට ඒකාධිකාරය නැත්නම් ඒකාධිපත්‍යය තියෙනවා. Democracy is the rule of the many. කතිපයාධිපත්‍යය කියලා කියන්නේ කීප දෙනෙක්ගේ පාලනයක්. ඒකාධිපතිත්වය කියන්නේ ඒකාධිපතියෙක්ගේ පාලනයක්. දැන් සාමාන්‍යයෙන් ඕව වර්ග තුනක්. දැන්
මේ ඉල්ලන තුනෙන් දෙක ලැබුණොත් ඒක සාකච්ඡාවෙන් ගත්තොත් ඒක වෙනින් දෙයක්. එතකොට වෙන තැනකට යන්න වෙන්නේ තිරිංග සහිත. ඡන්දකින් ගත්තොත් තුනෙන් දෙකක් වෙන්නේ කතිපයාධිපත්‍ය නැත්නම් කතිපයාධිකාරය උඩ ඒකාධිකාරය තිබීම නැත්නම් ඒකාධිපතිත්වය තිබීම. අයි ජනාධිපතිව ඒකාධිපතිය බවට පත් කරනවා 19 අයින් කරලා. ජනාධිපති මිලිටරි හිටපු මිලිටරිත් නෙමෙයි. මිලිටරි සහ හිටපු මිලිටරි කාර්ය සාධන මණ්ඩල වලින් පාලනය කරනවා. දැන් මේ තුනෙන් දෙක නැතුව ඒක කරන්නේ. එතකොට රාජාණ්ඩුවක් ඒකාධිපති රාජාණ්ඩුවක් උඩ ඊළඟ තට්ටුව පවුල් බලය. The rule of the few oligarchy. පවුල් ඔලිගාර්කයක්. ඒ තට්ටු දෙක තමයි තියෙන්නේ. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඉතින් පාර්ලිමේන්තුවක් තියෙයි. දැන් එහෙම වුණොත් දැන් සමහරු කියනවා කමන්නේ රට හැදේ. රට හැදෙන්නේ නැහැ. රටේ මිනිස්සුන්ගේ දුක දැන් තේරෙන්නේ නැත්නම් තුනෙන් දෙකක් හම්බුනට පස්සේ මොනව ඇහෙයිද? අවශ්‍ය විදියට ආර්ථිකය ගෙනියයි. දැන් අපි දන්නවා මේ සම්පූර්ණයෙන්ම අර පරණ 77 ආර්ථිකයට යන්න හදන්නේ. ඒ කාලේ තමයි මට හොඳට මතකයි මිනිස්සු අඩහාමතේ මැරුණා. සමහර දැන් මේ කුණුබක් ඉවරින් මේ ගස් ලැබු ලෙලි අරගෙන කාපු තත්ත්වයක් ඒ කාලේ. ඒක හන්ද තමයි තුනෙන් දෙකක් හයෙන් පහක් දුන්න විපක්ෂය. ඒ ආර්ථික ක්‍රමයට ගිහිල්ලා ඊළඟට මිනිස්සු නොසන්සුන්කම අනිවාර්යයෙන්ම නොසන්සුන්කම පෙන්눔 කරනකොට සිද්ධ වෙන්නේ රතුපස්වල සිද්ධ වෙච්ච වැඩේ. ඊට පස්සේ රතුපස්වල රීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ගැන කවුරු හරි මොනවා හරි කියන්න ගියොත් ලලිත්තා කුගන්ට වෙච්ච වැඩේ තමයි ඒගොල්ලන්ට වෙන්නේ. මේ කුමාර ගුණරත්නම්ගේ පණ බේරුනේ මේ ඕස්ට්‍රේලියානු කාර්යෝ මැදිහත් වෙලානේ. නැත්තම් කුමාර ගුණරත්නමුත් ලලිත් කුගන් ගිය පාරේ තමයි යන්නේ. තුනෙන් දෙක හම්බුනොත් ඒකයි වෙන්නේ. ඕන දෙයක් කරයි කිසිම දෙයක් ගැන ගණන් ගන්න නැහැ. මිනිස්සු අපිට තුනෙන් දෙකක් දීලා. මිනිස්සු අපිට ආදරේ. අපිට ඕන දෙයක් කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කැමතියි මේකට. කියලා ඕනේ දුකක්, ඕනේ පීඩනයක්, ඕනේ පීඩාවක් ජනතාව මත පතිත කරයි. 13 වෙනි සංශෝධනය කටුගෑමෙන් හෝ ඒක හැකිතරම් දුරට දියාරු කිරීමෙන් සිද්ධ වන්නේ ඒ සංශෝධන නිසා ඒ ප්‍රතිසංස්කරණ නිසා ඒ ජනතාව බෙදුම්වාදීන් සහ බෙදුම්වාදී නොවන පිරිස අතර ප්‍රභේදනයක් වුණා නම් ඒ ප්‍රභේදනය අපි විසින්ම ආණ්ඩුව විසින්ම අකාමකා දැමීම. ඊට අමතරව මුස්ලිම් විරෝධයක් තියෙන බව අපි දන්නවා. ඉතින් රටක් කොහොමදත් සංවර්ධනය වෙන්න බෑ මේ වගේ පුංචි දූපතක සංඝටක මේ අපේ සංයුතිය වෙන සංඝටක වෙන විවිධ ජන සමූහයන් ජනවාර්ගික ප්‍රජාවන් අතර ඒ වගේ ඒ සමීකරණ වෙනස් කරලා සම්පූර්ණයෙන්ම ආධිපත්‍යධාරී සමීකරණයක් පිළිටවනවා. 13 වෙනි සංශෝධනය කටුගානට යෑමෙන් තමිල්නාඩු හරහා ඉන්දියාවත් එක්කත් ගැටලු ඇති වෙන්න පුළුවන් බව මම වෙන තැන්වලත් කියලා තියෙනවා. නමුත් ඒව ගැන හිතන්නේ නැහැ. ඒව ගැන හිතන්නේ නැහැ. දැන් මේ තියෙන මතවාදය අනුව මේ මත 1980 ගණන් වල සිද්ධ වෙච්ච දේවල් ගැන හිතන්නේ නැහැ. ඉතින් උත්සාහය දැන් තියෙන්නේ අර සීගිරිය වාගේ පෞරු රාජ්‍යයක් බවට මේක පත් කරගෙන රාජාණ්ඩුවක් පිහිටවලා ඒකේ දෙවෙනි තලයේ හැටියට බල රහිත අගමැතිවරයෙක් නමුත් පෞල් බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් කතිපය ආධිපත්‍යයක් පිහිටවන්න. ඒ හන්ද තමයි මම කියන්නේ අපේ ජීවිත කාලය විතර නෙමෙයි 1948 ඉඳන් නොතිබුණු තරම් භයානක අනාගතයකට අපි පිය තබන්න පුළුවන්. එසේ නොකිරීමට තියෙන අවසන් අවස්ථාව ඕක පළාත් සභා ඡන්දකින් කරන්න බෑ.
අවසන් අවස්ථාව තමයි තිරින්ගයක් ගහන්න ප්‍රතිරෝධක බලයක් නිර්මාණය කරගන්න පාර්ලිමේන්තුව තුළ අවසන් අවස්ථාව තමයි අගෝස්තු 5. මේ අදහස් ඉදිරිපත් කිරීමෙන් මගේ කතාව අවසන් කරනවා. නමුත් රෝහන් සිල්වා පියතුමා මට කිව්වා ප්‍රශ්න උත්තර සතිವಾರයක් තියෙයි කියලා. ඉතින් ඕනේ ප්‍රශ්නයකට සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් මම පිළිතුරු දෙන්න සූදානම්. මට සමා වෙන්න දමිළ භාෂාව මගේ නොදැනුවත්කම ගැන දමිළ භාෂාව. Boys. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ආචාර්ය දයන් ජයතිලක මහතාට මේ අදහස් දැක්වීම ගැන. අදහස් දැක්වීමත් එක්ක අපේ බෞද්ධ සාහිත්‍යයේ කාරණයක් තියෙනවා මේකට අඬන්නද hina වෙන්නද කියලා. මම හිතන්නේ අඬලා hina වෙන්න පුළුවන්. අඬන්නේ ආචාර්ය ජයතිලක පෙන්වුවා මොකක්ද වෙන්න යන්නේ කියලා. පොඩි hinaවක් තියෙන්නේ අගෝස්තු 5 මැතිවරණයේ තියෙනවා කියලා. ඒසක්ව මේකට තිරින්ගයක් තියන්න අවස්ථාවකුත් තියෙනවා කියලා. තියාගත්තොත් හොඳයි. 2019 මේ විදිහටම ආචාර්ය ජයතිලක ලිපි ගණනාවක් ලියලා දැනුවත් කළා. මට මතකයි එකක් ඔබතුමා ලිව්වා කොළඹ ටෙලිග්‍රාෆ් බඩවියට. ඒකේ උඩින්ම තිබුණේ deep change without dictatorship කියලා. මේ විදිය ගණනාවක් ලිව්වා මොකක්ද අපිට ඇති වෙන්න નિયમિત රාජ්‍ය මොන වගේ ඉරණමක් අපිට ඇති වෙයිද කියන එක පිළිබඳව ලිව්වා. ඉතින් මේ දැනුත් මං හිතන්නේ ආචාර්ය ජයතිලක මතු කරන්නේ මේ කාරණය. මේක තමයි අපිට ලැබිලා තියෙන අවස්ථාව. දැන් අද වන විට අපිට මේ මාධ්‍යවේදී සහෝදරවරු කියනවා ආචාර්යතුමනි දැන් ටිකක් වෙලාවකට කලින් අලුත් කඩේ උසාවියට හිටපු මාධ්‍යවේදීව බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මලු පොලිස් නිලධාරීන්. මේක තමයි අපිට ඇති වෙමින් තිබෙන රාජ්‍ය. මේ රාජ්‍යද අපි ඉල්ලා සිටින්නේ කියන කාරණේ තමයි නැවත නැවත මතුවෙමින් තිබෙන්නේ. ඒ නිසා මා විවෘත කරනවා මේ සභාවේ සහෝදරවරුන්ට සහෝදරියන්ට මේ පිළිබඳව මතු කරන්න අදහස් ගැටලු තිබෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව ලබා දෙනවා. බොහොම ස්තුතියි නැවත වතාවක් ආචාර්ය ජයතිලකට අදහස් දැක්වීම සම්බන්ධයෙන්. කමදී ඔබතුමාගේ විද්වත් දේශනාවට බොහොම ස්තුතිවන්ත වෙනවා අපි දෙවල් සම්බන්ධව. නමුත් දිගටම මේ රටේ ජනතාව මේ ගුණාට අතරින් මේ යන ගමන මේක දැනුවත් කිරීමක් අවශ්‍යයි. පුළුවන් විදිහට මේ රටේ ඉන්න බුදු එහා සමානව මාධ්‍යවේදී ඒ වගේම සියලු පක්ෂයන් මේ සඳහා දැනුවත් කිරීමේ කරුණාකර මේ පොරොසි කතාව සම්දානය මම අමියත් මේක දිගටම දැනුවත් කිරීමේ කටයුත්තක් මේ අගෝස්තු 5 වෙනිදා කලින් මොදෙන්ම කරනවා නම් වඩාත්ම හොඳයි කියලා මම යෝජනා කරනවා. මෙවැනි දැනුවත් කිරීම සෑම තැනම කරන්න කියලා මොකද මේ හරිම අමාරු මේ කාර්යය. නමුත් මේක ජනතාවගේ මේ කුරුණ යන්නේ මේ කතාව. මොකද තියෙන මාධ්‍යයෙන් මේක ප්‍රචාරයක් ඔබතුමාගේ අත් එකක් ගන්නකොට ඒක මොන විදිහට යන්නේ නැහැ. ඒක නිසා මේ සම්බන්ධයෙන් වෙන යම් මොනවා හරි කම්මැලිදී රට ජනතාව දැනුවත් කරගන්න බොහොම කරුණාවෙන් ඔබතුමාට ආයාචනා කරනවා මට වෙන්නේ. බොහොම ස්තුතියි මට. බොහොම ස්තුතියි ඒක කාරණා මම රැස්ති නමුත් ඒක අරිවක් ලබනකොට මේ විචාරය මුද තමයි මම අවිලා මේ අදහස් ප්‍රකාශ කරේ. ඉතින් අවකාශයක් විවෘත වෙනවා නම් ඒ දේ කරන්න මම උදාහරණ නමුත් අවකාශ විවෘත නොවන්නේ ආම්බෙන් නෙවෙයි. සාමාන්‍යයෙන් දන්න දේ තමයි මේ හමුදා පාලනයක් කරනකොට ඕඩර් එකක් දුන්නොත් ඒක පිළිපදින හමුදාව බැඳලා ඉන්නේ. නමුත් දේශපාලන පුරවැසි දේශපාලනයේදී අපිට පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදීව තර්ක කරන්න ප්‍රතික්ෂේප කරන්න සංවාද වලට යන්න. එතකොට මේ රටක් හමුදාව පාලනය කරනකොට ජනතාව පාලනය කරන විදිහයි හමුදාව පාලනය කරන විදිහයි අතර ලොකු ගැටුමක් ඇති වෙනවා. ඔබතුමා මේ දෙක දකින්නේ කොහොමද?
මේ සංවේදී ජනතා පාලනය කරන එකයි හමුදාවේදී මේ අනදීමයි අතර මේ එන ගැටීම. පළවෙනි එක අපි මතක තියාගන්න ඕනේ මේ ඕඩර් එක දුන්නාම හමුදාව පිළිපදින්න බැඳී ඉන්නවයි කියන අදහසක් දැන් නියුරන්බර්ග් නඩු විභාගයේ ප්‍රධාන සිද්ධාන්තයක් වුණේ අන්තිම නිගමනය අමුන්ගේ හෘද සාක්ෂියට විරුද්ධ කටයුතු කරන්න බැහැ වැඩිල නැහැ. එපමණක් නෙවෙයි ඉතින් මෑතකදී අපේ ටෙලිවිෂන් වල අපි දැක්කා සිද්ධ වෙච්ච දේ ට්‍රම්ප් ජනාධිපතිතුමා යම්කිසි නියෝගයක් දෙන බවට පැහැදිලිව කිව්වා මම හමුදාව යවනවා වීදි වලට මේ පෙළපාලි කරවම විතරවහන්න. ඒක අවස්ථාවකදී එතුමා දබල මන්දිරේ ඉඳන් ළඟ මේ පල්ලියකට ගියා නිකන් බොරුවට මේ බයිලයක් අතේ තියාගෙන එතන මගේ මිනිසුන්ට කම්පියස් ගහලා ත්‍රිවිධ හමුදාවේ අනුදෙන නිලධාරියා ජොයින්ට් චීෆ් ඔෆ් ස්ටාෆ් ප්‍රධානියා ජනරල් පරාසාම ජනරල් රැන්දියා ගිහිල්ලා ඊළඟ දවසේ ටෙලිවිෂන් සාකච්ඡාවක් කළා මම කරපු වැඩේ වැරදි මම දන්නේ නැහැ මේ වගේ වැඩක් වෙන්න එනවා කියලා මම බැදී ඉන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න අපේ හමුදාව රට අභ්‍යන්තරයේ සිවිල් කටයුතු වලට සහභාගී වෙන්නේ නැහැ ජනතාව විරුද්ධව අභියෝග කරන්නේ නැහැ කියලා මේ සේවය කරන හමුදා ප්‍රධානියා ඒ ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධීකරණ ප්‍රධාන කිව්වා ආරක්ෂක ලේකම්වරයෙක් කිව්වා ඒක ආරක්ෂක ලේකම්වරයෙක් කිව්වා එහෙම මේ හමුදාවේ කරන්න බෑ ඒක වැරදි කියලා විරුද්ධයි ලංකාවේ ඊට වඩා වෙනස් වෙන්න ඕන හේතුව ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිතුමා බහුතර ජාතිවාදය වර්ගවාදය වාර්තා කරන්න හදුවා නමුත් ඇමරිකානු හමුදාව ඒ අනුව කටයුතු කරන්නේ නැහැ ඒකේ ව්‍යවස්ථාවේ මතවාදයේ පොදුරට ගිලාවල ප්‍රාර්ථනා කරනවා නමුත් ලංකාවේ බෞද්ධවාදී ජාතිවාදී ආරම්භවාදී පාවිච්චි කරොත් ඇමරිකානු හමුදාවගේ කටයුතු කරන්නේ නැහැ අද ඊට ප්‍රාථමික දෙයක් මේක හමුදා පාලනය පිළිබඳ ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඒතර තව ලොකු බොරුවක් කියලා. ලොකු බොරුව තමයි සුදුසු කරන දේවා ඩාක්ටර් ප්‍රවීණ ඒ කියන්නේ ඒකේ ක්ෂේත්‍රයේ විශේෂඥ ධර්ම විශේෂඥ වෘත්තීය ධර්ම ගන්න දෙන්න පාන තමයි BBM කියලා කවුගේ නම්බරේ කිව්වා. දැන් වියත්මග පිළිබඳ ප්‍රශ්නේ වියත්මගේ කට්ටියට නොමිනේෂන් අපුල් දාලා දෙන්නේ නෙමෙයි. මම නම් ඔවුන් සලකන්නේ උඹට වඩා අන්තවාදී, ජාතිවාදී සහ ආගම්වාදී මතධාරී මුදෙවිලින් සකහටි නම් ඒකත් තමයි ප්‍රශ්නේ. වෘත්තීය වේදීන්ට ප්‍රමුඛ ස්ථානය දෙනවා නම් කොහොමද කෘෂිකර්මී නම් ආගමනේ පුරා විද්‍යාව දක්වා හැම ක්ෂේත්‍රෙම හමුදා නිලධාරීන්ව කරගන්න. දැන් අපේ හමුදාව ලෝකේ ප්‍රබල රසවාදී සංවිධානයේ පරාජය කරේ හමුදාවේ තිබුණ හමුදාව ලැබු පුහුණුව අත්දැකීම සහ පුහුණුව සහ අත්දැකීම යන දෙකම එක්කව කරනකොට නිපුණයි. මේක හැම ක්ෂේත්‍රයකම වළංගු වෙනවා. හමුදාවට ඒක වළංගුයි ඒක හරියට. ඉතින් හැම ක්ෂේත්‍රෙම ඒ විදිහටම තමුන්ගේ අධ්‍යාපනය දැන් මගේ විතර වෛද්‍ය විද්‍යාලවල मेडिकल डिग्री ඊට පස්සේ ඔක්කොම ගිහලා මම DMO එකේ බොක්ක වෙලා හිටියා. දැන් අමුදාවේ කවුරු කරන්නේ දැම්මට DMO එකේ ඔක්කොම ඇටිමු කරලා. අන්තිමට කොතනටද ඊටු හමුදා නිලධාරියෙක් හෝ ඉන්න හමුදා නිලධාරියෙක් නොදාන්න මේ න්‍යාය. මේ රටක් ගෙනියන්නේ කොහොමද? දියුණුවක් ඇතිවෙන්නේ කොහොමද? ආර්ථිකය ගෙනියන්නේ කොහොමද? රටේ ප්‍රගතිය කොයි රටේද
ඒ ක්ෂේත්‍රයේ අධ්‍යාපනයක් නිපුණත්වයක් නැති පුද්ගලයෙක් වෙන ක්ෂේත්‍රයක ඕට කරනවා නෝනා. ඔච්චර දාශයක් වුණත් ඒ මනුස්සය වෙන්න දාපුවම කොහොමද ඒක දිනු වෙන්නේ? දැන් ඔය හැම ක්ෂේත්‍රයකම මහින්ද දේශප්‍රිය අපේ මිත්‍රයා සිවිල් සේවයට බැඳිලා විභාග කරලා මට මතකයි නැගීර පළාතේ ජී.ඒ. වෙලා ඉතින් කොහොම ඉනිමග ඔස්සේ නගලා තමයි ඔය පොතෙන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව එහෙම කිසිම අත්දැකීමක් නැති අධ්‍යාපනයක් නැති මනුස්සයෙකු කියලා දාපුවම එතන කොහොමද කටයුතු කරන්නේ? කටයුතු කරන්න තියෙන එකම ක්‍රමය තමුන් හමුදාවේ දාන්න විදිය බාරක් ක්‍රමය. දැන් ඔය වරායේ ඔබතර ප්‍රශ්න සම්බන්ධයෙන් අනිවිච්චේ සාධාරණ අරගලේ තුනෙන්ද කාම්බුනට පස්සේ ඕම කරන්නම් වෙන්නේ නැහැ තුනෙන්ද කාම්බුන. ඊළඟ ගහලා අන්න ඒකයි ප්‍රශ්න. මෙතන ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව විතර නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ විමුක්තියක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමුන්ගේ කටහඬේ දෝකාරය පමණක් ඇහෙන ගුහාවක් නෙමෙයි. ඊට වඩා වෙනස් දෙයක්. අනිත් මිනිස්සුන්ගේ කටහඬ වලට ඇහෙන. ඒකට අමුතෙන් දෙන්න වෙනවා. දැන් බලන්න තුනෙන්දක තිබුණා ආණ්ඩු දෙකක් යනවා. ශ්‍රීම බණ්ඩාරනායක මැදිරිය ආණ්ඩුවේ ජයවර්ධන මහතාගේ ආණ්ඩුවේ. රට ලේ සාගරයක් වුණා. රට බෙදෙන්න පටන් ගත්තේ මැදිරිය කාලේ. 72 විවස්ථාවක් දෙනවා. මේ වගේ මහා ලොකුට කෑකෝ ගහලා විවස්ථාවක් දෙනවා. ඒ අවුරුද්ද 1972 විවස්ථාව ගේනකොට තමයි තමිල් නිව් ටයිගර්ස් කියලා ආරම්භ වුණේ. පොඩි සංගතන. ඉතින් මෙතන ප්‍රශ්න දෙන සම්පූර්ණ ක්‍රමය මේක කිසිම හොදක් දියුණුවක් ඇති වෙන්න බෑ. ඒ ක්‍රමේ ඒ ස්වභාවය නැත්නම් ලෝකෙ උගරනවල හමුදා පාලන තිබුණා ඒක කාර්යයක් තිබුණා. හත්ත ගණන් 80කට ඔක්කොම අපුඩ ගියා බරක් වලට. ආපහු වෙගෙන කතා කරන්න. අබුදාබි මතුවෙච්ච ජනාධිපතිවරු වෙච්ච කට්ටිය ඉන්දුනීසියාවේ සුසිලෝ බම්බන් යුදියෝ වගේ ජනරල් හරිලා මට අපේ භාග්‍ය ලැබුණා හම්බුනේ පරිස්සි. ඔව් කිව්වේ මේ හමුදාව there is no dual role for the army. මේ හමුදාව ඉහළ ජනරල් සාජනාධිපති හමුදාවේ මේ ද්විත්වකාරය නෑ මේ සමාජ දේශපාලන ආර්ථික කාර්ය කොටස නෑ හමුදාව. ඇයි? ඒ අත්දැකීම. ඉතින් මේක ප්‍රජාතන්ත්‍රවාදය සහ අන්‍යදායකත්ව පිළිබඳ ප්‍රශ්න පතරක් නෙවෙයි. රටක පවත්වන පිළිබඳ මේක කරන්න බෑ මේක අසාර්ථකයි. ඒ කාරණා තමයි ඒගොල්ලෝ ආපහු ගරකට ගියාම කවුරුනිය මතක කරලා ඕගොල්ලෝගේ කාලේ කොහොමද ආපහු කියලා මේ සමාජ දුරස්ථභාවයට වඩා දුරස්ථභාවය මතක් කරන්න. ඒතරම් අසාර්ථක. නමුත් අද අපි සංක්‍රාන්තිකව පරිවර්තනය වෙන්නේ මේ වගේ තත්ත්වයකට දැනටමත් භාගය දුර ගිහිල්ලා තියෙනවා. හිතන්න එපා රටේ ලෝකෙ ඉන්නේ එක්ක මේ සිවිල් පාලනය නැත්නම් හමුදා පාලනය කියන ඔය අන්ත දෙක විතරයි කියලා. උරුග්වායි රට 1973 අලුත් ප්‍රපංචයක් ඇති වුණා. සිවිලියන් මිලිටරි උන්ටා. අපි සිංහලෙන් උන්ටා කියන්නේ. සිවිල් මිලිටරි සම්මිශ්‍රිත. සිවිල් මිලිටරි ජුන්ටා. ජනාධිපති තමයි ඒක පත් කරේ. ජනාධිපති ෆුවන් බෝඩබෙල් 1973 හදිසියේ යටතේ හමුදාව යන ආණ්ඩුව. අවුරුදු 12ක් තිබ්බා. ඊළඟට ඉතින් ජනාධිපති උනේ ඒගොල්ලෝ පාගපු අසාර්ථක නාගරික ගෙරිලා ව්‍යාපාර නායකයා අවුරුදු ගණන් ප්‍රජාතන්ත්‍රවාදී හතුන ඒක මිනිසුන් එක්තරේ පාවු. ඒනන්දා ඔබ කියන දේ ඒකක් තියෙනවා. අතපස්සට දැක්කනේ කොහොමද අමතන්නේ කියලා. ජනතාව මතකයි කියලා අතපස්සට ඒක මේ පුරවැසියෙක් කියන අපි ලේදල් දුන්නා ඕගොල්ලෝ වෙන්නේ. ඊට පස්සේ කරන්නේ නැහැ. අතපස්සට මේ යන ගමන හමුදාවට හොඳ නැහැ. හමුදාවේ අතුරක් විතර මේක සන්තෝෂයි හේතුව. හැමදේටම හමුදාව පටව ගත්තා. හමුදාව තමයි වගේන්න ඕන හැමදේටම. ඊළඟට නැගිටීමක් ඇති වුණොත් සාමාන්‍ය සාමකාමීව ඒක වර්ධනය කරන්න වෙන්නේ හමුදාවට. අන්තිමට හමුදාවේ හොඳම මිත්‍රය වන ජනතාව හමුදාවේ සතුරු වෙනවා.
දැන් මේ පාලක මතවාදයේ ඒ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ජාතිය කියලා විමුක්තියක් හදාගෙන තියෙනවා ජනතාව නැති ජාතියක්. ජාතිය කියන්නේ ජනතාව නැති කරගත්ත දෙයක්. ජනතාව නැති දැන් ජාතියක් නැහැ. ජනතාව පාලක ජනතාවගේ ජීවන මට්ටම පාලනය කරන ජාතියක් නැතුවට බෑ. මොකද එහෙම කරන්න පුළුවන් කියලා තමයි හිතන්නේ. දැන්ම මතවාදේ මොකද ඊයේ අපි දැක්කනේ මේ අපේ දෙරණ සහ සිරස නාලිකාව. ඊයේ නිවුස් එකේ මම පුදුම වුණා. ජනාධිපතිතුමා පොළොවේ සංකාරය කර චන්ද්‍රියාව. මම මේක කරන්නේ ඡන්දයකට නෙමෙයි මතවාදේ. කාන්තාවක් කිව්වනේ අපිට ඉන්න තරන්න ගෙවල් හදන්න. ගෙවල් හදන්න කොහොමද? ගෙවල් හදන්න ඕනම ඡන්ද දෙන්න. ඊළඟට තව කාන්තාවක් ඒ වගේ මොකක්ද අනේ අපිට ඉන්න තරන්න නැහැ කිව්වොත් ගෙවල් හදන්න කොහොමද? ඕගොල්ලෝ අපේ කට්ටියට ඡන්ද දුන්නේ නැහැ. ගෙවල් ඕනේ නම් ඡන්ද දෙන්න. මේක දෙරට කියන්නේ මේකේ මේ වගන්තිත් එක්කම දැන් ඒක මතවාදේ. ඒ මතවාදයට පොඩි දෙයක් හම්බ වෙලා මේ කාර්ය සාධන මණ්ඩලත් එක්ක ඉස්සරහට ගියාම මොන වෙයි? මිනිසුන්ගේ මොමනාකාරකම් වල නැතිබරිකම අනුව තමයි ඔය දේවල් හදන වැඩේ වෙන්න ඕන. අඩුවෙන් මොන අනුපාඩුවක් තිබුණත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒක කරා. දැන් පුතත් පුළුවන් විදියට ඒක කරා. ඊට අඩුලන් ඒක ඔයාලා දුන්නේ නැහැ ඒක තමයි. නමුත් ඒකද ඒක එලිපිට කියනවා. දේවල් දෙන්නේ කොහොමද? ඕගොල්ලෝ නඳුන දේවල් වල නේද? ඒක සමාජ මොමනාව නෙමෙයි. අවුරුද්ද කියන්නේ නැද්ද? ආවන කරන්න බලන්න. ඉතින් මේ මතවාදයත් එක්ක ඒ ආකල්පය ධන හමුදා කාර්ය සාධන මණ්ඩල ධන අරුත හමුදා ඊට යටින් පොල් පාර්ටි තියෙනවා මේ කොටස. ඉතින් එහෙම යුයක් හදුනාම අපි ධෛර්යයට හිතාගෙන ඉන්නන්නේ අපේ ධෛර්යය විතර නෙමෙයි මේ හරියන දේ. ඒ කරන මිනිසුන්ට අත්හරින්න. දැන් තුනෙන් දෙකක් හම්බෙච්ච සිංහපටරණකදී ප්‍රජාතන්ත්‍රකම වුණා අවුරුද්දක් ඒ කවදා ආපහු රටක් ඉවරයි. ජයජග මහත්තයා යාතුයි මණ්ඩලයකට ප්‍රේමදාස මහත්තයා තරඟ කරනවා. ඒ අනුව කියන්නේ හමුදා පාලනයේ ප්‍රශ්නේ ඒකත් අපි අතිසරල කරන්න නරකයි. ඒක අපි හිතනවට වඩා උගා පැතිවලින් විෂකුණු දෙයක්. සරල දෙයක්. මම ජනතාවට තියෙන තවත් ප්‍රශ්නයක් ඒකම තියෙනවා. අපි තුනෙන් දෙකක් ජනතාව නොදුන්නයි. නමුත් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඒක තුනෙන් දෙකක් ගත්තා. කණ්ඩායමක් එක දුන්නොත්. අන්න ඒව දැකලා තියෙනවා. ජනතාව අවබෝධයෙන් යුතුව තමුන්ගේ ඡන්දය හරියාකාරව පාවිච්චි කර තමුන්ගේ නියෝජිතයන් අරපුවා නියෝජිතයෝ පත් කරපු ජනතාව පැත්තකට දාලා තමුන්ගේ පුද්ගලික තීරණ අරගෙන තුනෙන් දෙකක් කියන එකක් වඩා බලයක් පවතින රජයකට නැත්නම් ආණ්ඩුවකට දෙන්න උනන්දු වෙනවා. දැන් එතකොට මම හිතන්නේ ජනතාව තාම අසරණවත්. මොකද අපිට කතා කරන්න බෑ. අපි යාලා පත් කරලා ගියාට පස්සේ යාලා කරන දේවල් එක කතා කරන්න බෑ. තව අවුරුදු 10කට පස්සේ ඡන්දේ. මම හිතන්නේ එතන මම හිතන්නේ ජනතාවක් ඇවිත් අපි පරදිමු ගොඩක්. මොකද ඒ අය ගන්න තීරණවලදී අපි ඒක දැක්කම කී දෙනෙක් තමුගේ පක්ෂේ මාරු කරනවා. ඒකෝට ඒ කාන් නඩුවකින් දුන්න තීරණයක් අනුව ඒකට විරුද්ධතාවයක් ඇති වුණේ නැහැ. එතකොට ජනතාව කොච්චර උනන්දු වෙලා මේ ගැන අවබෝධයෙන් කටයුතු කළා මේකපත් වුණාට පස්සේ මම හිතන්නේ එයාලා ගන්න තීරණ ජනතාවට පාලනය කරගන්න බැරුව. එහෙම තත්ත්වයක යටතේ අපිට මොන වගේ ක්‍රමයක් තියෙයිද? අපි මේ කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය නිරන්තරයෙන්ම පවත්වාගෙන ඒකට ජනතාවගේ මත නිරන්තරයෙන්ම ඉදිරිපත් කරන වාතාවරණයක් ඇති කරගන්න. මට ඒක ගැන පොඩි යොමුනේ මේ දැන් අපි දර්ශනයක බලමු මෙතන අපි සරියක් අපි දැක්කයි. දැන් මෙතන ආකෘති දෙකක් යනවා. එකක්
අපි එනකොටම තුනෙන් දෙකක් එක කල්ලියක් කැටියට ඇවිල්ලා මෙතන වාඩි වෙලා අපිට ඕන විදිහට මේක ගෙනියනවා අනිත් කට්ටියට මොකද කරන්න දෙන්නේ නැහැ. ඒක කරන්නේ. ඒක තමයි වඩාත්ම නරක ක්‍රමය. අනිත් ක්‍රමය තමයි එහෙම නැතුව අපි අරගෙන මෙතන වාඩි වෙලා කවුරුරි ඌට විදිහට තුනෙන් දෙක නිර්මාණය කරගන්නවා මේ කණ්ඩායම් එක එකව කරගෙන. නමුත් ඒ එන අනිත් හැම කණ්ඩායමකටම එතකොට තමුන්ගේ අදහස් නියෝජනය කරන්න පුළුවන්. තමුන්ගේ විශ්සුත් ඊළඟට තමුන් ගහයවන්න ඒකත් මොනවද දෙයක් ලබා ගන්න ඕන. ඒ නිසා යම් කිසි සංවාදයක් ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒක ඊට වඩා බාහනකකම අඩුයි. අර ආධිපත්‍ය දාන්න පුළුවන් කරනවා. දෙවෙනි කාරණාව අපි දැකලා තියෙනවා. මේ වද්දාකින් මනුව දැන් සම්පූර්ණ කරලා කට්ටිය ඒ උනත් ඒ ආණ්ඩු කන්දවලදී කරදුනානේ. නමුත් උනත් දෙකක් අරගෙන ආපුවම මේ ක්‍රීඩාවේ නීති පොත සම්පූර්ණයෙන් ආපහු වෙනස් කරලා තියන්නේ. ආපහු කන්දක් යාගෙන උලම් වෙන්නේ. ඒ සමගම අපි දැක්කා ජනතාව දුන්න වරම පාවල දුන්නු පක්ෂ ඒ පක්ෂ අතරම මිනිස්සු ගිහිල්ලා වෙන තැන් වලට යනවා. ශ්‍රී ලංකාවට වැඩි. දැන් අපි ඉවල් පිටලා තියෙන්නේ. එහෙම නිදහසක් තියෙනවා. එහෙම ගැටයක් තියෙනවා. අයි 15ට මේක මග වෙනවා. මේගොල්ලෝ අපි යවුව මොනවද කරේ? අතන ගිහිල්ලා සෙට් වුණා. ඒක දැනුණාම පාර්ලිමේන්තු කණ්ඩායමේ පිරිසක් පොතයි අයින් වෙනවා. ඒක වුණා. ඒක තමයි කෝට්ටෝ දීුනේ. මේක තමයි දැන් මේ සමීකරණ බලවේගයේ දීලා තියෙන්නේ. නමුත් ඒ කිසිම දෙයක් කරන්න බෑ. තුනෙන් දෙකක් අතැතිව අවිල්ලා. ඊළඟට එක පවුලේ අතේ විධායක බලය, විවස්ථාදායක බලය. අන්තිමට අධිකරණයේ මැතිවරණ කරන ඒ ඔක්කොම කරලා ඉන්නේ. ඒකේ ඊට වඩා වෙනස් නැහැ. මම හිතන්නේ මෙතන අඩු වදුරකට තෝරාගන්න සිද්ධ වෙනවා. පස්සේ මේ දෙකේ පක්ෂයක් තුනක් කියලා හම්බුනේ. අපි දෙක පක්ෂයක්. දෙකක් තුනේ පක්ෂයක් තියෙනවා. යෝනිසර් කියන්නේ පක්ෂයක් නෙවෙයි. උත්පත්තියේ ඒගොල්ලෝ එකතු වෙන්න පුළුවන්. ඒක විකල්පයක් කියන්නේ. අපි බෙදලා තුනලා අරගෙන හැම ජාතියකම ගැටේ බෙදලා තුනලා. යෝනිසර්. ඉතින් විකල්පයක් හදාගන්න වෙනවා. නෑ විකල්ප හදනවනේ බලන්න ඒක උනාම අර පරණ පක්ෂ වලින් කට්ටිය අයින්. එතකොට වමේ යම් පක්ෂ තියෙනවා. ඒව කවුරුත් තන කරලා නැහැ. ඡන්ද දෙන එක. දැන් අද වෙනකොට ගැටුම තියෙන්නේ අලුත නිර්මාණය වෙච්ච පක්ෂ දෙකක් අතර. ඒ අර පරණ එක්කව වෙච්ච තනි පක්ෂයේ එකම කාසිය දෙපැත්ත අතර නෙමෙයි. ගැටුම තියෙන්නේ මොනවා වුණත් යම්කිසි පෙරලියක් කරපු පක්ෂ දෙකක් අතර. ඊට අමතරව තව වාමාංශික බලවේගයක් තියෙනවා. ඉතින් මේ ක්‍රමේ මොන වැරදි තිබුණත් තාම ඒ ඉඩකඩ තියෙනවා. ඒ ගතිකයන්ට. එව්ව නවත්තන්න තමයි අලුත් පාලක කල්ලිය කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නොකරපු. කවදාවත් මෙතනට අඩිය නොතියපු. මහින්ද රාජපක්ෂ මෙතනට ආවිල්ලා තියෙන ඕනේ තරම්. කවදාවත් මෙතනට අඩිය නොතියපු පාලකයෝ ඉන්න පළවෙනි අවස්ථාව මේක. ඒගොල්ලන්ගේ ගමන් පතේ වෙනස්. ඒගොල්ලෝ හදිච්ච වැඩිච්ච විදිය ඒගොල්ලන්ගේ සෝෂලයිසේෂන් සමාජීකරණය හුඟක් වෙනස්. ඒගොල්ලෝ හදන්නේ ඔය තියෙන දැන් ඔය පොඩ්ඩක් අවකාශය තියෙනවනේ ඒ ඔක්කොම වහලා දාන්න. ඒක තමයි දැන් තියෙන බහනකම. අපි සංක්‍රමණය වෙන්න පුළුවන් ඒකට අපේ තීන්දුව අනුව. 1933 ජර්මනියේ මැතිවරණය කරපු මහා බරපතල වරද නොකළ යුතුයි. ඕක කියන මිනිස්සු දැන් ඔය හිට්ලර් කතන්දරේ කියන මේ අද දවසේ නිලධාරීන් ඉන්න තරුණ නිලධාරීන් තමුන්ගේ FB වල දානවා පින්තූර හිට්ලර්ගේ මතක සටහන් ගැන. මතක නෙමෙයි ජීවිත කතාව. මයින් කාම්ප්. ඒකේ පින්තූරේ දාලා කියනවා මම අවුරුදු 16 ඉඳන් හිට්ලර්ට ආදරය කරා. මේ නිකන් පිස්සෝ නෙමෙයි නිලධාරියෝ.
ඒක කවදාවත් ලංකාවේ තිබුණේ නැහැ. ලෝකෙ කොයි තැනකවත් ওই වගේ දේවල් ආණ්ඩු මට්ටමින් නැහැ. අන්න ඒ වගේ සංක්‍රමණයක් ඒක ෆැසිස්ට් කරණයක් වෙන්න පුළුවන්. ෆැසිස්ට් වාදී නෑ. නමුත් එතනට යන්න පුළුවන්. ඒක තමයි නවත්තන්න ඕනේ. මේක අවසන් අවස්ථාව වෙන්න පුළුවන්. ඒක සාමකාමීව නවත්තන්න. එතකොට එක ආකාරයක නීති ක්‍රියාත්මක වෙන ආකාරයක් කවුද? විශේෂයෙන් අපගේ රාष्ट्र ජීවක සම්මිතියේ අනුරේ අපි දැක්කා ඒකේ තිබ්බ යම්කිසි පක්ෂපාතී භාවය. ඒ වගේ ඇයි මේ අපේ රටට මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන අපි අම්කන දේ තුල ඇයි අපිට නීතිය ආධිපත්‍යය කියන එක තිබුණා නැද්ද? අපි මේ පරිමාණ පාලනය පත් කළා. නමුත් එහෙම දෙයක් සිදු වෙලා නැහැ. පොඩ්ඩක් ඒකෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔව් දැන් පළවෙනි නීතිය අධිපත්‍ය කියනවා උතන ලොකු විවාදයක් තාම ලෝකෙ සිද්ධ වෙනවනේ. නීතිය අධිපත්‍ය කියන්නේ ව්‍යවස්ථාවේ ආධිපත්‍ය. නමුත් සමහර රටවල් වල ප්‍රංශය වගේ පරමාදර්ශී රටවල් වල නීතිය ආධිපත්‍ය නෙමෙයි මහජන ආධිපත්‍ය. හේතුව රිපබ්ලික්. popular sovereignty. මහජන ස්වායත්තීත්වයේද නීතිය ආධිපත්‍යද ඕක එකක් නෙමෙයි දෙකක්. ඉතින් ඕක අතර යම්කිසි සමීකරණයක් හදාගන්න පුළුවන්. නමුත් හිතන්න එපා හැමෝම ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා පිළිඅරකට තියනවා කියලා නීතිය ආධිපත්‍ය තමයි ලොකුම දේ කියලා. දැන් එංගලන්ත මහා බ්‍රිතාන්‍යයේ ලිඛිත ව්‍යවස්ථාවක් නැහැ. එතන තියෙන සම්ප්‍රදාය ආධිපත්‍ය නීතිය ආධිපත්‍ය නෙමෙයි. ප්‍රංශය සහ බොහොම රැඩිකල් විප්ලවීය පසුබිමක් තියෙන ජනරජයන් වල තියෙන්නේ මහජන ස්වෛරීත්වය. දැන් ලංකාවට ආවොත් ඒ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ලංකාවට ආවොත් තියෙන ප්‍රශ්නේ උසාවිය හැසිරෙන එක නෙමෙයි උසාවිය අරලා තියනවද වහලා දාලා තියනවද කියන්නේ. නීතිය ආධිපත්‍ය තියනවද කියන එක නෙමෙයි අද දැන් මේ අපි හමුවේ තියෙන ප්‍රශ්නේ නීතියක් තියෙයිද කියන. මම මේ කියන්නේ වියුක්තෙන් නෙමෙයි ටිකක් හිතලා බැලුවොත් අමුන්ගේ මතකයේ අලුත් කරලා බැලුවොත් අවුරුදු ගානකට උඩදී අපේ ඒක අග්‍රවිනිශ්චයකාරවරයෙක් ඈත අතීතේ නෙමෙයි වවුනියාවේ හිරකරුවෙක් මැරුවා. එයාට විරුද්ධව චෝදනා බැඳලවත් තිබුණේ නැහැ. එයා වරදකරුවෙක් හැටියට කිසිම උසාවියක් තීන්දුව කරලා තිබුණේ නැහැ. එයාව මරලා දැම්මා. අග්‍රවිනිශ්චයකාරතුමා වාඩි වෙලා ප්‍රයිවට්ලි නෙමෙයි උසාවියේ කිව්වා terrorists have no human rights කියලා. ත්‍රස්තවාදීන් දැන් මේ යුද්ධ කාලේ නෙමෙයි යුද්ධය ඉවරලා. දැන් ඒගොල්ලෝ මේක කඳවුරේ ඉන්නේ. ඒ මතවාදය අපව වෙන්න පුළුවන්. එතකොට උසාවිය හැසිරෙන එකයි මේ නීති ආධිපත්‍ය තියෙනවද නැද්ද කියන එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. දැන් අපිට අඩුතරමින් මෙතන වාඩි වෙලා මේක කතාව කරන්න පුළුවන්නේ. ඕක හැමදාමත් අපි හිතන්නේ නරකයි ඕක කරන්න පුළුවන් කියලා. අපේ දොස්තර රිචඩ් හොඳට මතකයි පෙරදින විශ්වවිද්‍යාලයේ මහරාත්‍රියේ කොහොමද සාකච්ඡා පැවැත්වුවේ අපව හෝල් වලට ගියේ කොහොමද? සමහර වෙලාවට එහෙම උස්සන් ගියොත් කාවාරි ඇක්ෂන් කමිටි එකේ තව ඇක්ෂන් කමිටි දෙකක් විතර අපි හදලා තිබුණා. එහෙම කාලෙකුත් තිබුණා. අපේ කාලේ තමයි වීරසූරිය ශිෂ්‍යයට වෙඩි තියලා මැරුවේ. මම ඒක බැච් එකේ. ඉතින් මේ ඔය දකින අසමානකම් අසාධාරණකම් කඩතොළු ඒ ඔක්කොම තියෙන තමයි. නමුත් ඒකට තමයි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ. ඒක නැති දැන ඊට වඩා සම්පූර්ණ වෙනස්. ඒකට අපි සංක්‍රමණය වෙමින් යනවා. දැන් ඉන්නේ දැන් අර සුප්‍රීම උසාවියේ පෙනී සිටින නීතිඥෙක් මන් දන්නේ යා වරදකරුවෙක්ද නැද්ද කියලා. නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යටතේ ඒ කියන්නේ දරුණු පනතක් යටතේ පවා තාම උසාවියට ගෙනල්ලා නැහැනේ. ගේ නොන විදියට. ඉතින් දැන් දැනට මේ වාතාවරණය වෙනස් වෙමින් යනවා.
ඉතින් අපිට සටන් කරන්න වෙන්නේ නීති ආධිපත්‍යයට වඩා බොහොම මූලික සාමාන්‍ය නීතියක් කියන දෙයක් තියේද නැද්ද කියන එක. අන්තිමට දැන් පහුගිය මාස දෙක තුනදී නොවැම්බරෙන් පස්සේ කියවෙච්ච දේවල් මෙනෙහි කරලා විග්‍රහ කරගන්න. මට ජනතාව බලය දීලා තියෙනවා. අධිකරණය නිලධාරීන් ඒකට අකුල් හෙලන්න හොඳ නැහැ. ඒ කියන්නේ නීතිය ව්‍යවස්ථාව කියන එක ඒකට යටයි. ඉතින් එහෙම බැලුවොත් හැමදාම ඉතින් කවුරු හරි ඡන්දය දෙනවා අවුරුදු 5න් 5ට හෝ 6න් 6ට. කවුරු හරි පත් වෙනවා. එතකොට නීතියයි අධිකරණයයි ව්‍යවස්ථාවයි ඔක්කොම ඒ తాවකාලිකව අවුරුදු 6කට පත් වෙච්ච එක්කනට යටයි. ඒක එහෙම නෙමෙයිනේ. කිසිම ඒක රුසියාවෙත් එහෙම නෙමෙයි. ඇමරිකාව කෙසේ වෙතත්. නමුත් ඒ මතවාදය තමයි තියෙන්නේ දැන්. ඔය මතවාදය ක්‍රමයක් බවට පත් කරගන්න බැරුව තමයි මේ ඉන්නේ. දැන් ඒ විලිරුදාව තියෙන්නේ ඒක. මේ බිහි වෙන්න යන සත්‍යය මොකද කියලා තේරුම් ගන්න ඕනේ. අපේ බිහි නොවෙච්ච භයානකම සත්‍යය. ඒක තේරුම් ගන්න. ඔය MCC ගිවිසුම දිහා මම බලන්නේ හුඟක් මිනිස්සු බලන විදියට වඩා වෙනස් විදියකට. මම බලන ටිකක් අර මගේ ජාත්‍යන්තර අත්දැකීම් ටිකක් තියෙන නිසා ටිකක් ඉහළින් බලන්න. දැන් ඇමරිකා එක්සත් ජනපදය ඒකේ සෙනෙට් සභාවේ කොංග්‍රස් සභාවේ ආරක්ෂක අංශවල ඔක්කොමලා බොහොම පාරදෘශ්‍යයි. ඒගොල්ලෝ කියනවා චීනය අපේ ප්‍රධාන හතුරා. අපි චීනයට විරුද්ධව ඉන්දු පැසිෆික් කියලා මේ සංකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ විදිහට හමුදාව පෙළගස්සලා තියෙනවා. මේකට තමයි අපි ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ චීනයට විරුද්ධව සීතල යුද්ධයක් පිළිබඳව කිසිම රහසක් නැතුව ඇමරිකා එක්සත් ජනපදයේ මහා මූලෝපායක් නිර්මාණය කරලා ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි MCC ඒ සියලු දේවල් දකින්න ඕන ඒකේ අංගෝපාංගයන් වශයෙන්. ඔක පටන් ගන්නකොට එහෙම නොවෙන්න පුළුවන් 2004 5. නමුත් අද මේ සියලුම දේවල් මේකේ අංගෝපාංග බවට පත් කරලා තියෙනවා. දැන් ඇමරිකාව චීනට විරුද්ධව ගෙනියන මහා මූලෝපායේ කොටසක අපි කොටස්කාර වෙන්නේ මොකටද? අනිත් පැත්තෙන් චීනයයි ඉන්දියාවයි ගහගෙන තියෙනවා. ඉන්දියාව චීනට විරුද්ධව කරන දේවල් හෝ චීන ඉන්දියාවට විරුද්ධව කරන දේවල් හෝ ඇමරිකාව චීනට විරුද්ධව කරන දේවල් වලට අපි සහභාගී නොවිය යුතුයි ප්‍රතිපත්තියක් ඇටියට. දැන් අපි නොබැඳි ප්‍රතිපත්තිය ගැන කතා කරනකොට සමහරු කියනවා ඒක වළංගු නැහැ කියලා. නමුත් ඒ නොබැඳි ප්‍රතිපත්තියේ මූලධර්ම වළංගුයිනේ. ඒ නොබැඳි ප්‍රතිපත්තියේ මූලධර්මයක් උනේ එවකට පැවති සීතල යුද්ධයේ සන්දර්භය තුල මම මේ පරිවර්තන කරමින් කියන්නේ. සීතල යුද්ධයේ සන්දර්භය තුල බිහි කරනු ලබන කිසිම යුද කඳවුරකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ කියන්නේ. Military blocks conceived in the context of the Cold War. දැන් නව සීතල යුද්ධයක් තියෙනවා. ඒ සීතල යුද්ධේ ඇමරිකාව චීනය ගහ ගන්නවා. අවාසනාවකට වගේ ඉන්දියාවයි චීනෙත් දේශ සීමාවේ ගහගෙන තියෙනවා. ඉතින් මේ තුන්ගොල්ලොත් එක්ක ඕනේ තරම් ගනුදෙනු කරාට ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ කාත් එක්කවත් අපි තරහ වෙන්න ඕනේ නැහැ. සර්ව දිසානිති විදේශ ප්‍රතිපත්තියක් අපිට තියෙන්න ඕනේ. නමුත් අපිට මොලේ තියෙන්න ඕන තේරුම් ගන්න ඒගොල්ලන්ගේ ලිපි ලේඛන වලින් මේක කුමක කොටසක්ද? කුමක කොටසක් හැටියටද පාවිච්චි කරන්නේ? ඉතින් චීනෙන් ගෙනාවත් ඇමරිකාවෙන් ගෙනාවත් ඉන්දියාවෙන් ගෙනාවත් ඒ යුදමය මූලෝපායක කොටසක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ මිතුරා චීනෙත් අපේ මිතුරා, ඉන්දියාවත් අපේ මිතුරා. ඇමරිකාව හතුරා නෙමෙයි. ඉතින් කවුරුත් අපිව හතුරා හැටියට සලකන විදිහට අපි මොකටද කාගේවත් මේ යුද මූලෝපායක පරිවාර ඒකකයක් බවට පත් වෙන්නේ. එහෙම තමයි
මම මේක දකින්න නිසා ඒ නිසා තමයි මම MCC එකට අත්සන් කරන එකට විරුද්ධ ප්‍රතිපත්තියක් ඇටියෙ. රජයේ ප්‍රධාන පුරවැසියන් දෙදෙනා තමන්ගේ වැටෙන වේදිකාවල තියාගෙන යනවා මේ වැටෙන කොච්චර සභාවට පත් කළා කියන්නේ දේශපාලන තමන්ගේ හිතවාදීන් කියලා. එතකොට ඒක දැන් ඒකේ පොඩි වැරද්දක් තියෙනවා මොකද රජයේ විරුද්ධව ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්වත් අනුගාමී මේ කොච්චර සභාවල සත්‍යතාවය කතා කරන්නේ නැහැ. මොකද සාමාන්‍ය ජනතාව මේ කොච්චර සභාව ගැන සමාජාත රොඩ්ලන් කමින් මේගොල්ලෝ කියන්නේ මේක දේශපාලන විශේෂයෙන්ම රැකවරණ කමිෂන් සභාව මේකට හොද වුණා. නමුත් ඒ කොටාවේ දිනපු නිසා. නමුත් දැන් ඒගොල්ලන්ට රැකවරණ කමිෂන් සභාව පරිකරණ දේශපාලනීකරණය කරලා මම දැනගෙන කැමති ඔබතුමාගේ මේ සම්බන්ධව අදහස් කරනවා. මගේ අදහස මෙතන පළවෙනි එක අපි පරණ තතු මතක් තියාගන්න ඕන. ඔය මහාචාර්ය රත්නජීවන් නූල් ඉන්නව නේද? දැන් මේ බැනුම් අහන රත්නජීවන් නූල්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාව කැඳවලා එතුමාව එතනට ගෙනිච්චේ මහාචාර්ය කාලපොන්සේක. මහාචාර්ය රත්නජීවන් හූල්ට අරියුම් කරා යාපන විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙන්න. මහාචාර්ය රත්නජීවන් හූල් එකඟ වුණා. ඒක නතර වුණේ ඔතන උතුරේ ඊටාම කැත හින්දු ක්‍රිස්තියානි ප්‍රශ්නයක් තිබුණා. හින්දු අන්තවාදීව මං හිතන්නේ ඉන්දියාවේ අර RSS ශිවසේනා ආభాසය උඩ වෙන්න ඕන කවදාවත් නැතුව. දැන් මේ චෙල්වඩාගම මහත්තයා ක්‍රිස්තියානි සම්භවයක් සහිත පුද්ගලෙන්නේ. ඕක තිබුණ නැහැ ඒ සමාජේ. නමුත් රත්නජීවන් නූල්ට විරුද්ධ වුණා අන්ත හින්දු කණ්ඩායමක්. මෙයා ක්‍රිස්තියානි කාරයෙක්. ඒ අන්ත හින්දු කණ්ඩායම ගිහිල්ලා මගේ හිත මිත්‍ර ඩග්ලස් දේවානන්දව අල්ලගෙන ඔය කතන්දරේ කිව්වා. ඩග්ලස් මම හිතන්නේ ඒ අවස්ථාවේදී ඡන්ද වුමනාවක් උඩ ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කතා කරලා ඕක නැවැත්තුවා. මට මතකයි ඒ කාලේ මම ඩග්ලස් උත් එක්ක කතා කරලා මම කිව්වා මේක කරන්න එපා කියලා. ඉතින් රත්නජීවන් නූල් ඒ කාලේ බොහොම හොඳයි. යාපන විශ්වවිද්‍යාලයේ උපකුලපති කරන්නේ. දැන් NGO කාර්යය. මෙතන ප්‍රශ්න තියෙන්නේ මහින්ද දේශප්‍රිය වේවා රත්නජීවන් නූල් වේවා කොන්ද කෙලින් කරගෙන ඉන්න කවුරු හරි ඉන්නවා නම් නැත්නම් අර හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍ර විනිශ්චයකාරවරිය වගේ කොන්ද කෙලින් කරගන්න නැතුව එකපාරට කොන්ද කෙලින් වුණොත් බැරි වෙලාවක අන්න එතකොට ඒගොල්ලෝ මේ එක්ක UMP කාර්යෝ හරි එම්බසි කාක්කෝ හරි මොන හරි එකක් බවට පත් වෙනවා. ඒකයි ප්‍රශ්නේ. ඉතින් ඔය ස්වාධීන කොමිෂන් වලට පත් කිරීම පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරලා සියලු පක්ෂ එක්කව කරගෙන මේ ගැටලු කතා කරගෙන විසඳ ගන්න පුළුවන්. තුනෙන් දෙක හොයාගෙන. අයි මේ ඡන්දේ ඉල්ලන්නේ. තුනෙන් දෙකක් දෙන්න ඕන අපි රත්නජීවන් නූල්ටයි මහින්ද දේශප්‍රියටයි විරුද්ධව. ඒකනේ මේ කතාව. ඒක වීලුවක්. මේ අපේ සිවකරුණාදන් සහෝදරය තව පරණ මාවාදී අපේ සහෝදරය. ඒ සහෝදරය යමක් කියන්න කලින් මේකට එකක් එක්කහුව කරන්න ඕන මම. වන්දන්න මගේ මිත්‍ර රිචඩ් පෙරේරා දොස්තර මහත්මයාට මතකද කියලා බාල තම්පෝ සහෝදරයා ඇවිල්ලා අපේ නව කලාගාරයේ දෙසුමක් දුන්න අපිට ශිෂ්‍යයෝ හැටියට ඉන්නකොට. ඒ සිරිම බණ්ඩාරනායක මැදිනියේ කාලේ. බාල තම්පෝ සහෝදරයා කිව්වා මේ ආණ්ඩුවට මම ඒක විදියට කතා කරන්නේ සිංහල උච්චාරණයෙන් මේ ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා කාටවත් කරන්න බැරි දෙයක් කරන්න මානවයා සහ වානරයාගේ වෙනස නැති කරන්න කිව්වා. ඉතින් අපි බැලුවා කොහොමද ඒ කියලා. මානවයයි වානරයයි වෙනස් වෙන්නේ කොහොමද? මානවයා කොන්ද කෙලින් කරගෙන ඇවිදිනවා කියලා ඇවිද්දා ස්ටේජ් එකේ. ඒ පැත්තට මේ පැත්තට කොන්ද කෙලින් කරගෙන. මේ ආණ්ඩුවේ යටතේ ඒ කාලේ පැවැත් හැම දේශපාලනඥය ගාවට ගිහිල්ලා වැඳ වැටිලා ධන නමලා
ඉන්න ඕන හන්ද මිනිසුන්ගේ කොඳුනාරටිත් අර නිකන් වානරයාගේ කොඳුනාරටි වල පත් වෙලයි කියලා කිව්වා. ඒ ආණ්ඩුව යටතේ. අන්න ඒ වගේ කොඳුනාරටි තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. මේගොල්ලන්ගේ තුනෙන් දෙක හම්බුනොත් අන්න ඒ වගේ අර මානවයාගේ වානරයා බවට පත් වෙන කොඳුනාරටියෙන් නැවෙන තත්ත්වයක් ඇති වෙයි. මේ ලංකාදීපේ. ඒගොල්ලෝ දැන් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා මේ ජනවාරි ප්‍රශ්නේ විසඳුමක් ලැබෙනවා. උතුරේ දේශපාලනය අර දකුණේ වගේම එක අන්තයකින් ඉඳන් තව අන්තයකට දෝලණය වෙනවා. මහින්ද රාජපක්ෂ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න අඩු වැඩි වශයෙන් වැනෙන සුළු විදියකට හරි එකඟ වෙච්ච කාලේ 2000 ඒ කියන්නේ යුද්ධෙන් පස්සේ TNA එක 13 වෙනි සංශෝධනය පදනම් කරගෙන සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරා. තාමත් කියන්නේ නැහැ අපි 13 වෙනි සංශෝධනය පදනම් කරගෙන සාකච්ඡා කරනවා කියලා. ඔවුන් ඊට වඩා දුරදිග යන යමක් ඉල්ලුවා. ඉතින් ඒක යථාර්ථයට සම්පූර්ණයෙන්ම පටහැනි. 13 වෙනි සංශෝධනය විතරයි තිබුණේ එල්ලෙන්න ධනක් හැටියට. හේතුව ඒක ඉන්දු ලංකාවේ විසුමේ කොටසක් නිසා. ඉන්දු ලංකාවේ විසුමෙන් පවතා ඒකේ ප්‍රධාන ප්‍රතිඵල නිසා. ඉතින් ඉන්දියාවට කියලා හරි ඕක කරවා ගන්න අවස්ථාවක් තිබුණා. ඒක කරේ නැහැ. ඊට වඩා මහා ලොකු දේවල් ඉල්ල ගන්න ගිහිල්ලා අලුත් ව්‍යවස්ථාවේලා ඒකීය කියන වචනේ හලලා නැහැ ඉංග්‍රීසියෙන් සිංහලෙන් කමන්නේ නැහැ ඉංග්‍රීසියෙන් ඕනේ නැහැ කියලා ඔව්ව කියලා අන්තිමට වැඩේ ඔක්කොම පෙරලා ගත්තා. මට මතකයි සුමන්දිරන් මහත්මයා ඒ අවස්ථාවේදී කියනවා we have proved අපි ඔප්පු කරලා තියෙනවා සුළුතරයට තියෙනවා බහුතරයේ තරම්ම දේශපාලන බලයක් සම බලයක්. ඒ කියන 50 කතාව වගේ. ඉතින් ඔහොම කියනකොට මේ වගේ දේවල් වෙනවා. එතකොට බහුතරයට හිතනවා ඒක පාඩමක් උගන්වන්න ඒක වුණා දැන් 13 වෙනි සංශෝධනයේවත් පිළිගන්නේ නැති ඉස්සර පිළිගත්තු ඉස්සර ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් පිළිගත්තා. ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්තයා අද පිළිගන්නේ නැහැ. අද නොපිළිගන්න තත්ත්වයක් තුල TNA එක ගිහිල්ලා කියනවා විසඳුමක් දෙනවා නම් අපි සහයෝගය දෙන්නම් කියලා. ඒක නිකන් ඉබ්බගේ බිහාටු ගන්නවා වගේ වැඩක් නැත්තම් මේ අලියෙක් බිත්තරයක් දානවා වගේ වැඩක් මේක වෙන්න බෑනේ. දැන් මේක සම්පූර්ණ මතවාද වෙනස් වෙලා. අපි දැක්කනේ ගිය සුමානේ අර යුක්තිය කවේ මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ 50 වෙනි දේශපාලන සංවත්සරය වෙනුවෙන් පවත්වපු උත්සවයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කතාවේ කිව්වා 19 වෙනි සහ 13 වෙනි සංශෝධනයන්ගෙන් සිදු වූ පරිවර්තන වෙනස් කරන්න නම් අපට මහජනතාවගේ ඡන්දය අවශ්‍යයි. අපි විශ්වාස කරනවා මේ ඡන්ද මෙවර අපිට ලැබෙයි කියලා. දැන් ඒ පැත්තට දැන් ඔය කෝච්චිය දුවන්න වෙන පැත්තකට. ඒ කෝච්චිය TN එක නැග්ගාම කොහෙ ඉවර වෙයිද දන්නේ. ඒක විහිළුවක්. දැන් සිවගුරුනාഥන් සහෝදරයා අහපු දෙවෙනි ප්‍රශ්නේ ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක්. නමුත් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඔබතුමා කිව්වා දැන් සිංහල ජනතාව අතරේ මතයක් තියෙනවා සුළුතරයක් නැතුව ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. දැන් ලෝකයේ දිහා බලන්න. නව ලිබරල් ගෝලීකරණයට විරුද්ධව මතු වුණා රළ වේග. සමහර රළ වේග ලංකාව වගේ ජාතිකවාදී රළ වේග. සමහර වුණා ජාතිකවාදී අධිකාරීවාදී රළ වේග. ලංකාවේ එහෙම. ට්‍රම්ප් එහෙම. බෝල්සොනාරෝ එහෙම. බ්‍රසීල්. තවත් රටවල ජාතිවාදී නොවන නමුත් දේශප්‍රේමී ජනතාවාදී රළ වේග මතු වුණා. මෙක්සිකෝවේ වාමාංශික ආණ්ඩුවක්. නේපාලේ වාමාංශික ආණ්ඩුවක්. ඉතින් අන්තර්ජාතිකවාදය මහජාතිය තුල පවා පරද්දන්න නම් දේවල් දෙකක් සිද්ධ වෙන්න ඕන. එකක් නව ලිබරල් වාදී පක්ෂ
පිටු දකින්න ඕන. ඒ නව ලිබරල්වාදී සුළුතරවාදී ගෝලීකරණයක් වෙනුවෙන් පෙනී සිටින ඒ පරණ පක්ෂ හන්ද තමයි ඔය ජාතිවාදයේ ලේසියෙන් අවශ්‍ය ගන්න පුළුවන්. සර් ජෝන් කොතලාවල නොවෙන්න 56 ඔහම පෙරලියක් ඒ විදිහටම වෙන්නේ නැහැ. ඕක අපිට දිගටම පේනවා. දැන් සමහර මේ නව ලිබරල්වාදී මහා වීරයෝ අද කියනවා සර් ජෝන් කොතලාවල තමයි හිටපු හොඳම නායකයෙක් කියලා. ඉතින් හොඳම නායකයා වෙන්න ඇති 56 සිංහල පමණක් ඇති උනේ ඒකට ප්‍රතිචාරයක් ඇටියෙ. ඉතින් එහෙම කට්ටිය පිටු දකින්න ඕනේ පළවෙනි එක. දෙවෙනි එක ජනතාවාදී නැත්නම් ජනහිතකාමී නව මැදමාවතක ප්‍රතිපත්තිය මතු කර ගන්න ඕන. ආර්ථික අමාරුකම් වැඩි වෙනකොට ඔය ජාතිකවාදී කඳවුර ස්වභාවිකවම දෙබෑ වෙනවා. ඒක ස්වභාවිකව දෙබෑ නොවෙන්නේ අර නව ලිබරල්වාදී විකල්පයක් තිබුණාම. එතකොට මතක් කරනවා ඔයගලන්ට ඕන ආයෙත් අර මෙහෙම දෙයක් කරන්නද මේ පාස්කු ප්‍රාරය කොටිත් එක්ක ගිය ආලා ඒගොල්ලෝම ගෙන්න ගන්නද? එතකොට මේගොල්ලොත් එක්කම ඉන්නවා. අරගොල්ලෝ අභාවයට යවුවොත් ඒ සතුරු ඒ ප්‍රතිරූපය නැති විකල්ප බලවේගය මතු වුණාම එතකොට ස්වභාවිකවම තියෙන සමාජ ආර්ථික ප්‍රශ්න මතු වෙනවා. නමුත් ජාතිකත්වය කියන එක කවදාවත් අමතක කරන්න බෑ. ජාතිවාදය අමතක කරන්න පුළුවන්. ජාතිවාදයට විරුද්ධව නම් ඊට වඩා වෙනස් ජාතිකත්වයක් දේශප්‍රේමයක් සියලුම ජනවාර්ගික කොටස් එක්කව කරගත්තු සබෑ දේශප්‍රේමයෙන් මතු කරගන්න වෙනවා. ඒකට වැඩපිළිවෙලකුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ නිකන් කියන්න බෑ ඕගොල්ලෝ එන්න අපිත් එක්ක ඉන්න කියලා. එක්ක 13 වෙනි සංශෝධනය ආරක්ෂා කරනවා කියලා කියන්න ඕන. ඒ විදිහේ යම්කිසි සබෑ මූර්ත සංයුක්ත වැඩසටහනක් තියෙනවා. ඒ විදිහට මම හිතනවා මේ ආධිපත්‍යධාරී මතවාදය ආගම්වාදී මහජාතිවාදී වර්ගවාදී මතවාදය ඒකේ අභ්‍යන්තරික ප්‍රතිවිරුද්ධතාව පහළ සහ ඉහළ අතර තියෙන මේ ප්‍රතිවිරුද්ධතාවය මතු කරගන්න පුළුවන්. හැබැයි ඕක ඉක්මනට නොකරොත් වෙන්නේ 83 අපිට හොඳට මතකයිනේ. ඔය ආර්ථික ප්‍රශ්න මතු වෙනකොට ඒක අර පැත්තට යොමු කරයි. දැනට මේ ඡන්ද ව්‍යාපාරේ කොච්චර ජාතිවාදී වර්ගවාදී ආගම්වාදී පාවිච්චි වෙනවද? ආවලා මලු ගෙනිච්චා ආගමන ඉහළම තන් වලින් ඌව කියන්නේ. ඉහළම තන් වලින් කියන්නේ. ඉතින් එහෙම නොවෙන්න නම් සබවින්ම ජනතාමය වූ සබවින්ම විශාල ජන සංඛ්‍යාවක් සහිත විකල්පයක් මතු වෙන්න ඕන. ලෙනින් කියනවා serious politics begins where tens of millions of people are. දැන් මෙතන tens of millions of people නෑ. නමුත් මේ බාරදූර දේශපාලන සබෑ දේශපාලනේ හරබර දේශපාලනේ තියෙන්නේ ජනතා දසලක්ෂ tens of millions දහස් ගණන් තියෙනකොට අඩුම තරමේ මිලියනයක්වත් තියෙන්න ඕන මිලියනයක්වත් තියෙන්න ඕන ජනතා පදනමක් ඒක හැබෑ දේශපාලනයක් ඇටියට දක්ෂේරු කරන්න. ඉතින් කොච්චර හොඳ වැඩ පිළිවෙලක් තිබුණාද මයින් සමහරවන එතකොට අහවල්ලු හොඳයි නේද අහවල්ලුන්ට ආණ්ඩුවක් හදාගන්න. ඊට වඩා මැදට ඇවිල්ලා දැන් ජෝ බයිඩන් මම හිතන්නේ ජෝ බයිඩන් දිනනවා නොවැම්බරේ. ජෝ බයිඩන්ට දිනන්න පුළුවන් සැන්ඩර්ස් එක්ක දිනන්න බෑ. මම සැන්ඩර්ස් කැමති. ඇයි මැද අල්ල ගන්න පුළුවන්. එයා සුදුයි කතෝලික ක්‍රිස්තියානි රටක් එක කතෝලික ජනාධිපතිවරු ඉඳලා නැහැ. කෙනඩිගෙන් පස්සේ මෙයා තමයි පළවෙනි ආවොත්. සහ කම්කරුපන්ති පසුබිමකි. ඒ අන්ද ට්‍රම්ප්ට ගිය ඒ ඡන්ද ටික කඩා ගන්න පුළුවන් කඩා ගනිමින් ඉන්නවා. නමුත් බර්නි සැන්ඩර්ස්ගේ වැඩපිළිවෙල කොච්චර වාමාංශික වුණත් කොච්චර හොඳ වුණත් ඒ වැඩේ කරන්න බෑ. ඉතින් ඒ වගේ බලවේගයක් තෝරගෙන ඒ මැදිහත් වීමෙන් තමයි මහජාතිය තුල තියෙන ඒ දාලා තියෙන ආධිපත්‍යධාරී මතවාදය බිඳින්න පුළුවන්. නමුත් ඇමරිකාවේ යම් කිසි වෙනසක් වුණොත් නොවැම්බරේ මම හිතන්නේ ඒකේ හුළඟ මෙහෙටත් තමයි. ඔබතුමා හිතනවාද මේ වගේ රටකට ජාතිය ආගම කුලය පදනම් වෙලා බලය විදීම හෝ දේශපාලන සිදුවීම් ලබා දීමේ ප්‍රායෝගිකව මේ ප්‍රශ්න විසඳෙයි කියන්නේ? මෙහෙමයි. දැන් බඩරි දෙනකොට කකුලට බෙහෙත් දීලා හරියන්නේ නැහනේ. දැන් උතුරේ ප්‍රශ්නේ ඇති උනේ ජනවාර්ගික නැත්නම් ජාතිකවාදී අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්න නිසා.
ඒ කියන්නේ අපේ තිබිච්ච රාමුව තුල ඒ අනන්‍යතාවයට අති තරමේ අපට ඒක අතුලත් කරගන්න බැරි වුණා. ඒ හන්ද එක්තරා දුරකට ඒ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. මොකටද මේ බෙහෙත දෙන්නේ කියලා. ඒ නිසා ඒ ජාතිකවාදී නැත්නම් ජන සමූහයේ ජනවාර්ගික අනන්‍යතාවය අපේ ජනවාර්ගික අනන්‍යතාවයක් තියෙනවා වගේ ඒගොල්ලන්ගෙත් තියෙනවා. මුස්ලිම් ජනතාවගේ ආගම්වාදී අනන්‍යතාවයක් තියෙනවා. ඒ අනන්‍යතාවයට අපි යම්කිසි ප්‍රතිසංස්කරණයක් කළා ඒකට තනක් දෙන එක සහ ඒක ඔළුවේ උඩ තියාගන්න කියන දෙකක්. ඒක තමයි මම ඔය අලුත් ව්‍යවස්ථා කතන්දරයට මේ රනිල් වික්‍රමසිංහලා කියනකොට ඒකට විරුද්ධ වෙන්නේ. මේකටත් මම විරුද්ධ වෙන්නේ. ඒ අන්ත දෙකක්. එකක් සුළුතරේ අනන්‍යතාවයට බහුතරය යට කරනවා අනිත් එක බහුතරේ අනන්‍යතාවයට සුළුතරය යට කරනවා. දැන් මේ කරන්න හදන වැඩේ. නමුත් ඒ හැඟීම් වල අන්තවාදී අනේකා පසමිතුරකු හැටියට සලකන පැත්ත කපලා දාලා ඒකේ සාධනීය මොනවාරි තියෙනවනම් ඒක අතුලත් වන විදිහේ බහුවිධවාදී රාමුවක් ප්ලූරලිස්ට් රාමුවක් හදන එක විතරමයි තියෙන්නේ. දැන් බලමු වෘත්තීය සමිතිකාරය එනවා සාකච්ඡාවක් කරන්න. අපිට කියන්න පුළුවන් අයිසේ ඔය පටු වෘත්තීය සමිති වාදය තමුසේ ඔය අත්හැරලා එන්න අපි ඔක්කොම එක කොම්පැනියන්නේ අප්පා. අපි ඔක්කොම එකමෙන් සිතමු. එහෙම හරියන්නේ නැහැ. එහෙම අපි වෘත්තීය සමිතිය තහනම් කරොත් ඊළඟට ගිහලා ෆැක්ටරි ගෙනියනවා. කවදා හරි රාත්‍රියක. ඒ හන්දා ඒක අපි තේරුම් ගන්න ඕන ඒ අනන්‍යතාවය. ඒ අනන්‍යතාවයත් එක්ක සාකච්ඡා කරලා යම්කිසි මැද තැනකට ගේන්න ඕන මේක වෘත්තීය සමිති සාකච්ඡාවක් වගේ වැඩක්. ජනවාර්ගික කොටස් උත් එක තියෙන සාකච්ඡාවක්. නමුත් කොම්පැනි විනාශ වෙන විදිහට ඒ ඌමනායපාකම් ඔලුවට දාගන්න බෑ. හැම දෙයක්ම තුලණය පිළිබඳව සමතුලිතතාවය පිළිබඳව ප්‍රශ්නයක්. මේක ගතික සමතුලිතතාවයක්. හැමදාටම තියෙන සමතුලිතතාවය නෙමෙයි. ගතික සමතුලිතතාවය. අපි නුඹේ මේ කරනායක එක්ස්වාල්ට්නේ කොමෙන්ට් එක ඉස්සරහ. ආවේ කියලා අතවාදී මොකද වෙන જાති කියලා ඉස්සරහ. ආයේ ඇටි වැඩි ඉස්සරහ. ඒ වගේ අපිට අපි ආරම්භ අපි එකතු කරලා සාකච්ඡා කරනවා. ඉස්මාල් වාසන කන්දේ මාරගෙන උසු අපේ ඉස්මාල් උඩට වැඩි කරන්න අපි වෙලාදී. දේශපාලනඥයෝ විතර නෙමෙයිනේ සහෝදරයා. මේක අපි ඇත්ත කියන්න එපා. අපේ සමාජයේ අනිත් සමාජවලයි දැන් කියනවා සිංගප්පූරුව අරක මේක. නමුත් අපේ සමාජයේ තියෙන එකක් තමයි හුඟක් සමාජවල නැති. සමහර ඉස්ලාම් සමාජවල පමණක් තියෙන සංස්ථාපිත පූජක පක්ෂයට තියෙන දේශපාලන බලපෑම. මේක හුදෙක් දේශපාලනඥයෝ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. 56 සිංහල පමණක් සටන් පාට ආවේ කොහෙන්ද? 51 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාණය කරනකොට ඒ ප්‍රතිපත්ති වල එහෙම දෙයක් තිබුණේ නැහැ. 52 ඡන්දෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉල්ලන කොටත් ඕක තිබුණේ නැහැ. එතනදී මහාචාර්ය නලින්ද සිල්වා සහ මහා එකම පළවෙනි සැරේට සහ එකම අවස්ථාවකදී එකඟයි. ඔහු කියනවා මේ බණ්ඩාරනායක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මිනිහා සමාජ ලිබරල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හැදුවා 55 බුද්ධ ජයන්තිය ආශ්‍රිතව සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය කරපු මැදිහත් වීම නිසා සා එක්සත් භික්ෂු පෙරමුණ හරහා තමයි 55 දී බණ්ඩාරනායක මහත්තයාට වෙනස් වෙන්න සිද්ධ වුණේ කියලා. ඉතින් අපි වෙන සමාජයක් ගැන බලනකොට අපිට මේව අමතක වෙන්නේ නැහැ. ඌවා අනිත් සමාජවල තිබුණේ අවුරුදු 500කට කලින්. දැන් චීනය ගැන කියන චීනේ කිසිම පූජක පක්ෂයකට පුළුවන් ද ජනාධිපතිවරයාව හම්බ වෙන මාසකට සැරයක් උපදෙස් දෙන්න. කොයි රටේද එහෙම පුළුවන්? මියන්මාරේ පුළුවන් ඇති. අන්න ඉතින් අපි හරි මේක තේරුම් ගන්න ඕන. මේ මතවාදේ කොහෙන්ද උනන්නේ? ඒක අපි තේරුම් ගන්න. Okay.